ආයිබෝවන් අපි ගිය සතියේ සාකච්ඡා කළා 2016 අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස අපි මේ වෙද්දී ආවරණය කරලා නැටි පාඩම් තුන ඇරුණාම අනිකුත් සියලු ප්‍රශ්න වලට අපි උත්තර සාකච්ඡා කළා. ඒත් එක්කම මම එදා කිව්වා බ්‍රහස්පතින්දා වෙනකොට 2017 පේපරේට උත්තර ලියලා තියන්න. මම හිතනවා හැමෝම උත්තර ලියලා ඇති. අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කලින් කළා වගේම 2017 පාස් පේපර් එක සාකච්ඡා කරන්න. මුලින්ම අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තෝරගමු. දැන් කලින් වීඩියෝ එක කරන අතරතුර මම කිව්වා ප්‍රශ්නෙකට උත්තර හොයාගන්නේ කොහොමද ෆස්ට් පේපරේ උත්තර පහම කියවන්න. දැන් ඒ උපදේශ විභාගෙදීම පිළිපදිනවා කියලා ඉන්න එපා. සමහර ළමයි හිතාගෙන ඉන්නවා මම දන්නවා දැන් මොකද්ද කරන්න ඕනේ මම මේ දැන් එහෙම කරේ නැතුණාට විභාගෙට ගිහිල්ලා එහෙම කරනවා කියලා. විභාගෙදි කවදාවත් ඔයා පුරුදු වෙලා නැති දේවල් ඔයාගේ අතින් කෙරෙන්නේ නැහැ. විභාගේ තියෙන පීඩනෙත් එක්ක හරිද අපිට මේ දේවල් කරනවා කියලා මතක තියාගෙන ඉඳලා කරන්න බෑ. අපි ගෙදරදී කරලා පුරුදු වෙලා තියෙන දේවල් තමයි කරන්නේ. ඒ නිසා ඔයා පේපරයක් අතර ගත්තාම ඒකේ ඔයාගේ නම හරි විභාගාංගේ හරි ලියන්න නැත්නම් ගොඩක් විට අවස්ථාව තියෙනවා ඔයා විභාග ප්‍රශ්න පත්‍රයේ විභාග අංකේ නොලියේ ඉන්න. හරිද? එතන ඉන්න පරීක්ෂකවරයෙක් ඒක නැවත මතක් කළොත් ඇරෙන්න ඔයා පුරුදු නැති දේවල් ඔයාගේ අතින් කෙරෙන්නේ නැහැ. ඒතර මේ උත්තර ලියන විදිය සම්බන්ධයෙන් කියවුණු උපදේශ දෙන්නේ නැහැ. ඒ නිසා මේ උත්තර පහම බලන එක, ඒකෙන් හරි උත්තරේ තෝරගන්න එක, හරි උත්තර හරියටම හොයාගන්න බැරි නම් වැරදි උත්තර ටික අයින් කරලා බලන එක. ඒ වගේ දේවල් ගෙදෙද්දි පේපර් එකේ උත්තර ලියනකොට උනත් පාවිච්චි කරන්න. එහෙම නැතුව ඕනවට එපාවට උත්තර ලියන්න එපා. හරි. පළවෙනි ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ. පහත දෑ අතුරින් නිෂ්පාදන සාධකයක් නොවන්නේ කවරක්ද? නිෂ්පාදන සාධක හතරයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට පළවෙනි උත්තරයේ ස්වභාවික සම්පත් ඒක ඉන්නේ භූමියට, දෙවෙනි උත්තරේ මානව සම්පත් ඒක එනවා ශ්‍රමයට, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන නම් දෙකෙන්ම කියලා දෙනවා ඒක ප්‍රධාන නිෂ්පාදන සාධක දෙකක්. මුදල් නිෂ්පාදන සාධකයක් විදිහට ගන්නෙ නෑ. 2016 පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ 2016 සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කොටසක් විදිහට අපිට දීපුවා මුදල් ප්‍රාග්ධනයට ගන්න නැත්තේ ඇයි කියන්නේ. හරිද? ඒකෝර ඔයා 2016 එක ලියලා 2017 පේපර් එක ලියන්න ගියා නම් ඔයා අතන කතා කරපු පාස් පේපර් එකෙම මේකේ උත්තරේ තියෙනවා. හරි. ඊළඟට හිඟකම පිළිබඳ ප්‍රශ්නය. හරි. ඒතොර මේ හිඟකම පිළිබඳ ප්‍රශ්නේ කියලා උත්තර ටිකක් දීලා දෙනවා හරියටනේ තෝරන්න ඕනේ. පවතිනුනේ සංවර්ධනයේ වෙමින් පවත්නා ආර්ථිකයන්ගේ පමණයි. අපේ නෝට් එකේම දීපා දුප්පත් රටවල් වලට පොහොසත් රටවල් වල සංවර්ධනයේ වෙමින් පවතින සහ සංවර්ධිත රටවල් දෙකටම හිඟකම් පොදුයි. ඒ නිසා ඒ උත්තරේ අනිවාර්යෙන් වැරදි. පවතිනුයේ වෙළඳපොළ ආර්ථිකවල පමණයි. වෙළඳපොළ ආර්ථික කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න පිටවල තියෙන ආර්ථික පද්ධති වලින් එක වර්ගයක්. වෙළඳපොළ ආර්ථික තියෙනවා, සැලසුම්ගතය තියෙනවා, මිශ්‍ර තියෙනවා, සාම්ප්‍රදායික තියෙනවා. එතකොට මේ හිඟකම කියන ප්‍රශ්නය හැම ආර්ථිකයකටම පොදුයි. ඒතර වෙළඳපොළ ආර්ථිකයකට විතරක් ඒක පොදුයි කියන්නේ බෑ. ඒකත් වැරදි ඒතකොට. පවතිනුයේ භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉතා අධික වෙමින්. මිල ගණන් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ තියෙන උවමනා අසීමිත වීම සහ ඊට සාපේක්ෂව තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වීම මත. ඒ නිසා මිල කතන්දරෙත් වැරදි. දැනට පැවතිය හැකි වුවද ආර්ථික වෘද්ධියත් සමග බැහැරව යනවාද? ඒකත් අපේ නෝට් එකේ පොයින්ට් එකක්. ආර්ථික වර්ධනයෙන් හිඟකම කියන ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පස්වෙනි උත්තරේ පවතිනුයේ සම්පත් සීමා සහිත බැවින්. ඒ උත්තරේ හරිම නැහැ. හරිද?
සම්පත් සීමිත වීම නිසාම නෙමෙයි හිඟකම තියෙන්නේ. සම්පත් සීමිත වීම සහ උවමනා අසීමිත වීම කියන දෙකම බලපානවා හිඟකමට. සම්පත් සීමිත වුණත් උවමනාත් සීමිත වුණා නම් හිඟකමක් ඇති වෙන්නේ නැහැ. ඔය දෙකම තියෙනෝනේ හිඟකම ඇති වෙන්නේ. හැබැයි අනිත් උත්තර හතරම වැරදිම වැරදි. ඒ නිසා යම් තාක් දුරකට හරි උත්තරේ තමයි 5. එහෙමයි උත්තර ගන්නෙ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ 5. නිෂ්පාදන හැකියා වක්‍රයක් නිර්මාණය කිරීමේදී පහත සඳහන් දෑ අතුරින් කවරක් උපකල්පනය කරනු ලැබේද? මේ ප්‍රශ්නේ නම් උත්තරේ ඔයා දැනගෙන ඉන්න ඕනේ කලින්ම. උපකල්පන 4. සම්පත් සම්භාරය ස්ථාවරයි, තාක්ෂණයේ ස්ථාවරයි, තුන්වෙනි එක පූර්ණ සේවා නියුක්තිය සහ උපරිම කාර්යක්ෂමතාවය, හතරවෙනි එක භාණ්ඩ වර්ග දෙකක් හදන සරල ආර්ථිකය. දැන් මේ හතරේ මෙතන අහන්නේ උපකල්පනයක් වෙන එකේ හතරෙන් මෙතන තියෙන උත්තරේ තමයි හරි. ආර්ථිකයේ සම්පත් අකාර්යක්ෂම ලෙස උපයෝජනය කරන්නේ නැහැ. උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය කරන එක වැරදි. සම්පත් උපයෝජනය කරනුයේ පෞද්ගලික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා පමණයි. එහෙම නැහැනේ භාණ්ඩ වර්ග දෙකක් හදන්න ඕනේ. ඒකත් වැරදි. පූර්ණ නිෂ්පාදනය නොව පූර්ණ සේවා නියුක්තිය සාක්ෂාත් කරගනි. පූර්ණ නිෂ්පාදනය කියන්නේ උපරිම කාර්යක්ෂමතාවයට කියන වෙන නමක්. හරිද? ඒක නෙමෙයිලු ගන්න පූර්ණ සේවා නියුක්තිය. නෑ දෙකම ගන්න ඕනේ. එහෙනම් තුන්වෙනි උත්තරෙත් හරි. නිෂ්පාදන තාක්ෂණයේ නොවෙනස්ව පවතී. දෙවෙනි උපකල්පන එක හරි. උද්දමන කතාවක් ඒ කාලේදී අපි ඉගෙනගෙනවත් තිබ්බේ නෑ. තුන්වෙනි උත්තරේ 4. හතරවෙනි ප්‍රශ්නේ. කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ අත්පත් කරගත් විට ඒකේ උත්තරේ කලින්ම දැනන් ඉන්න ඕනේ. ප්‍රශ්නේ කියවුවාම ඒකේ කරුණු ටික ඔළුවට එන්න ඕනේ. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ පූර්ණ සේවා නියුක්තිය තියෙන්න ඕනේ. උපරිම කාර්යක්ෂමතාවයේ තියෙන්න ඕනේ. ඔන්න ඔය දෙකම තිබ්බොත් තමයි පූර්ණ සේවා නියුක්තිය ඇති වෙන්නේ. ඔය තමයි කොම්පේසි දෙක. ඒ වගේම පූර්ණ මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්පත් කරගෙන තියෙනවා නම් මේ කොම්පේසි දෙකම සපුරගෙන PPC වක්‍රය මත ඕනෑම ලක්ෂයක් හදන්න පුළුවන්. ඕනෑම ලක්ෂයක නියම සංයෝගයක් හදන්න පුළුවන්. ඔය ටික තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙන්නේ. දැන් ඔයකින් උත්තරේ බලමු. වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ නොහැකි වේ. හරිද? ඒකේ මෙතනින් එකපාරටම උත්තරේ ඉන්නේ නැහැ. හොඳට පාඩම් කරපු ළමෙක් නම් ඒකේ උත්තරේ මතක් වෙනවා. නමුත් එකපාරටම මේ දෙකේ උත්තරේ නැහැනේ. දැන් නිෂ්පාදන හැකියාව වක්‍රයක් අඳින්න එතකොට. මෙන්න මෙහෙම පොඩි වක්‍රයක් අඳින්නම්. දැන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්පත් කරගෙන තියෙනවා නම් අපි වක්‍රයේ මත ලක්ෂයක් හදන්න. හරිද? මම දාන්න මේක x භාණ්ඩ මේක y භාණ්ඩ. දැන් අපිට ඕන වෙනවා x භාණ්ඩයෙන් ටිකක් වැඩිපුර හදන්න. හරිද? අපි හිතමු මෙච්චරක් හදන්න ඕනේ කියලා. එතකොට x භාණ්ඩයෙන් වැඩිපුර හදන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ b කියන සංයෝගය තමයි හදන්න වෙන්නේ. b කියන සංයෝගය කියන්නේ y භාණ්ඩයෙන් අඩු කරන්න. ඇයි එහෙම වෙන්නේ? වක්‍රයේ මත ඉන්නකොට නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් ඔක්කොම සම්පත් නිෂ්පාදනයට යොදාගෙන තියෙනවා. ඒ වගේම උපරිම කාර්යක්ෂමතාවයෙන් මේ සම්පත් ටික ප්‍රයෝජනයක් කරනවා. ඒ කියන්නේ මේ x භාණ්ඩය වැඩි කරන්න ආර්ථිකයේ සම්පත් ඉතුරු වෙලා නැහැ. හරිද? එහෙනම් එකම විකල්ප x වැඩි කරන්න ඕනෙම නම් y අඩු කරලා තමයි x වැඩි කරන්න ඕනේ. ඒතකොට බලන්න මේ උත්තරේ වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කරන හැක. ඒ උත්තරේ හරි. x වැඩි කරන්න බෑ y අඩු කරන්න නේද? එහෙම කියලා තරස් ගාලා ඒකට ගහන්න එපා. අනිත් උත්තර ටික බලන්න. එක් භාණ්ඩයේ නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය එම භාණ්ඩයේ මිලට සමාන වේ. ආන්තික පිරිවැය මිලට සමානයි කියන කොන්දේසිය තියෙන්නේ සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවයේදී. අපි දැන් කතා කරන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. එහෙනම් ඒ උත්තරය අයින් කරන්න. සියලුම ඍණ බාහිරතා බැහැර ගොස් ඇත.
මේකේ තියෙන භාණ්ඩ හදන විදිහනේ. බාහිරතා කියලා එකක් එතකොට ඉගෙනගෙන තිබ්බේ නෑ අපි. සමාජයේ වඩාත් උමනා භාණ්ඩ සංයෝගය හදනවා කියන්නේ. වඩාත් උමනා භාණ්ඩ සංයෝගය කියන්නේ නැවත සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය. සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත් වේ. ස්වයංපෝෂිත වෙන්න බෑ. අපි දන්නේ නැහැනේ මේ සංයෝගයේ සමාජයට ඕන එකද නැද්ද කියලා. හරි. ඒ නිසා එහෙම කියන්න බෑ. පළවෙනි එක තමයි උත්තරේ. පස්වෙනි ප්‍රශ්නේ. කුමක් නිෂ්පාදනය කරන්නේද? කා සඳහා නිෂ්පාදනය කරන්නේද? මූලික ආර්ථික ප්‍රශ්න දෙකක්. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැඳී පවතී. හරිද? එතකොට බැඳී පවතීද නැද්ද කියන එක ගැන අපිට මෙතන තර්ක කරන්න දෙයක් නැහැ. එයා කියනවා බැඳී පවතී. ප්‍රශ්නේ තමයි මක් නිසාද යත්? හේතුව මොකක්ද කියලායි අහන්නේ. හරිද? ඒතකොට මේකට එකපාරට උත්තරයක් ඔළුවට එන්නේ නැහැ. දැන් මේකේනම් මේකේ කිව්වම මෙන්න මේ ටිකක් එකපාරට ඔළුවට ආවනේ. හරිද? කුමක් නිෂ්පාදනය කරන්නේද කියන්නේ ආර්ථිකයේ තියෙන සම්පත් ටික මොන භාණ්ඩ හා සේවා හදන්නද අපි වෙන් කරන්නේ. ඒක අපි දන්නවා. කා සඳහා නිෂ්පාදනය කරන්නේද කියන්නේ මිනිස්සු අතර මේ හදපු භාණ්ඩ ටික අර පළවෙනි ප්‍රශ්නේ හදපු භාණ්ඩ ටික බෙදා හරින්නේ කොහොමද? ඒක බෙදා හරින්නම් ඒ භාණ්ඩේ මිල ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ. මිල ගෙවීමේ හැකියාව මිනිස්සුන්ගේ සාධක ආදායම් මත තීරණය වෙනවා. එතකොට මේ ආදායම් බෙදී යාමේ ව්‍යාප්තියේ ස්වරූපයට තමයි භාණ්ඩ ටික ආර්ථිකයේ විවිධ පාර්ශ්ව අතර බෙදී යන්නේ. ඔය විදිහට තමයි අපි ඉගෙන ගත්තේ. නමුත් මේ දෙක අතර සම්බන්ධය මොකක්ද කියලා එකපාරට ඔළුවට එන්නේ නැහැ. ඒ නිසා මේකේ හේතුව හොයාගන්න උත්තර පහ හොඳින් පරිස්සමට බලන්න. වෙනස් ආදායම් ව්‍යාප්ති රටා වෙනස් ඉල්ලුම් රටාවන් ජනනය කරන බැවින් ඒවාට අනුරූපී වන ලෙස සම්පත් බෙදාවෙන් කිරීමේ රටාවන්ට වෙනස් වන බැවිනි. ඒ මොකද්ද කියන්නේ? එයා කියනවා ආදායම අනුව මිනිස්සු ඉල්ලන භාණ්ඩ ප්‍රමාණය සහ ස්වරූපය වෙනස් වෙනවා. ඒ අනුව ඒ ඉල්ලන භාණ්ඩ හදන්න තමයි සම්පත් වෙන් කරන්න කියලා. හරි. ඒ ප්‍රකාශයේ වැරද්දක් නැහැ. දැන් මේ ප්‍රශ්නේ අපි හරියටම උත්තරේ දන්නේ නැහනේ. මේකේ වැරද්දක් නැහැ. මොකද මිනිස්සුන්ගේ ආදායම් අනුව ඉල්ලන භාණ්ඩ ප්‍රමාණය සහ භාණ්ඩවල ස්වරූපය වෙනස් වෙනවා. ඉල්ලන භාණ්ඩ තමයි හදන්නේ. ඒක හරි. ඊළඟ උත්තර ටික බලමු. වෙනස් නිෂ්පාදන ශිල්ප ක්‍රම වෙනස් ආදායම් රටා ජනනය කරන බැවින් නිෂ්පාදන ශිල්ප ක්‍රම අදාළ වෙන්නේ කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නෙට. එහෙනම් ඒක මේ ප්‍රශ්න දෙකකින් එකකටවත් අයිති නැති නිසා කෙලින්ම ඕන අයින් කළේ. එහෙම නැත්නම් නිෂ්පාදන ශිල්ප ක්‍රමය ආදායමට බලපාන්නේ නැහැනේ. නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ බලපාන්නේ නිෂ්පාදන පිළිවෙල. ඒ නිසා ඒක වැරදි. සමාජයේ ආර්ථික වශයෙන් ප්‍රබල කණ්ඩායම් වෙත ආදායම් සහ ධනය සංකේන්ද්‍රණය වී ඇති බැවිනි. එතකොට ඒකෙන් කතා කරන්නේ කා සඳහා නිපදවනවා ආදායම් ව්‍යාප්තිය ගැන විතරයි. ආදායම් ව්‍යාප්තියයි කුමක් නිපදවන්නේද කියන එක අතර සම්බන්ධය විස්තර වෙන්නේ නැහැ. දැන් පළවෙනි උත්තරෙන් කියනවා ආදායම මත තමයි මොන භාණ්ඩ වලට සම්පත් වෙන් කරනවද කියලා තීරණය. ඒක හරි. ඒතොර මේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් ඒ උත්තරෙන් ගොඩනගලා තියෙනවානේ. මේක එහෙම ගොඩනගලා නැහැ. ඒ නිසා ඒ උත්තරෙත් වැරදි. සම්පත් කාර්යක්ෂම ලෙස බෙදාවෙන් කිරීමේ ඉලා වෙළඳපොළ මත විශ්වාසය තැබිය නොහැකි බැවිනි. දැන් මෙතන වෙළඳපොළ ආර්ථිකයක් විතරක් ගැන කතා කරලා හරියන්නේ නැහැ නේ. මූලික ආර්ථික ප්‍රශ්න කියන එක හැම ආර්ථිකයකම පොදු. ඒක අතහැරලා දාන්න. කිසියම් නිශ්චිත නිමැවුම් මට්ටමක් යෙදවුම් වල විවිධ සංයෝජන. යෙදවුම් වල විවිධ සංයෝජන කියන්නේ නිමැවුමක් හදන්න යෙදවුම් මොන විදිහටද සංයෝග කරන්නේ. ඒකත් කෙසේ නිපදවනවාද කියන ප්‍රශ්නේ. හරිද? මොකද ප්‍රාග්ධනය වැඩියෙන් දානවද? එහෙම නැත්නම් ශ්‍රමය වැඩියෙන් දානවද? එහෙනම් අනිත් උත්තර හතරම වැරදි කියලා අපිට පේනවා. පස්වෙනි උත්තරය හරි කියලා දන්නේ නැති වුණත් ඒක තමයි උත්තරේ. තේරුණාද උත්තරේ ගන්න වෙන්නේ? 6. වෙළඳපොළ ආර්ථිකයේ මිලෙහි ප්‍රධාන කාර්යයක් වන්නේ. මිලෙහි ප්‍රධාන කාර්ය 3යිනේ තියෙන වෙළඳපොළ ආර්ථිකයේ. සයන 3ක් තියෙන්නේ.
මොකද්ද? සංඥා සැපයීම. සලාකණය සම්පත් බෙදාවෙන් කිරීම. මේ සලාකණය කියන්නේ ඒකට තමයි සානුබල සැපයීම. සයන තුන එකයි. සංඥා සැපයීම, සලාකණය ඒවා සම්පත් බෙදාවෙන් කිරීම, මේ සානුබල සැපයීම. තොරෝ ඒ උත්තර තුනේ එකක් තෝරමු. ව්‍යවසායකයන් උදෙසා වඩා ලාභ ජනනය කිරීමයි. ලාභ ජනනය කිරීම කියන කතන්දරේ අර තුනෙන් එකකටවත් එන්නේ නැහැ. ආයෝජන ඉඩ ප්‍රස්තාව තෝරා ගැනීමට කුටුම්බ වලට මඟ පෙන්වීම. ආයෝජන කරන්නේ කුටුම්බ නෙමෙයි ව්‍යාපාරනේ. ඒ නිසා ඒක වැරදි. ඉල්ලුම් වක්‍රවල නම්‍යතාවයේ තීරණය කිරීමයි. නම්‍යතාවයයි මිල අතර සම්බන්ධයක් වෙනද පොළාර්ථික විතර නෙමෙයි තියෙන නිසා ඒක ගන්න බෑ. ආදායම් ව්‍යාප්තිය උසස් කරලීමයි. මිලෙන් ආදායම් ව්‍යාප්තිය උසස් කරනවා කියන්නේ අර කාර්යයන් තුනේ නෑ. හිඟ සම්පත් විකල්ප අතර බෙදාවෙන් කිරීම. සම්පත් බෙදාවෙන් කිරීම කියන්නේ සලාකණය. එහෙනම් ඒක තමයි උත්තර. 7. කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව පවතිනුයේ පහ සඳහන් කවර කරුණක් වෙනස් වූ විටද? ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව පවතිනුයේ. හරිද? දැන් ඉල්ලුම් වක්‍රය වෙනස් වෙනවා කියන්නේ ඉල්ලුම් වක්‍රය විතර වෙනවා කියන එක. ඉල්ලුම් වක්‍රය විතර වෙන්නේ මේ ප්‍රශ්නේ උත්තරේ ලියනවාට මතක තියෙන්න ඕනේ. ඉල්ලුමට බලපාන සාධක ගොඩක් තියෙනවා. මතක් කරමු. අදාළ භාණ්ඩ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල, පාරිභෝගික මුදල් ආදායම, අභිරුචිය, අනාගත අපේක්ෂා, ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව සහ වෙනස් සාධක. ඔය සාධක වලින් මිල වෙනස් වුණොත්, මිල කියන සාධකය වෙනස් වුණොත් ඉල්ලුම් වක්‍රය මත ලක්ෂය ඉහළ පහළ ගමන් කරනවා. මිල හැර අන් සාධකයක් වෙනස් වුණොත් ඉල්ලුම් වක්‍රය විතැන් වෙනවා. මේකෙන් අහන්නේ ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව තියෙනවා කියලා. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රය විතැන් වෙන්නේ නැහැ කියන එක. ඒතර උත්තරේට අපි තෝරන්න ඕනේ ඉල්ලුම් වක්‍රය විතැන් වෙන්නේ නැත්තේ භාණ්ඩේ අදාළ භාණ්ඩේ මිල වෙනස් වෙනකොට. එතකොට වෙන්නේ තියෙන වක්‍රය මතම ලක්ෂයේ ඉහළ පහළ ගමන් කරනවා. මේ දැනුම තියාගෙන උත්තරේ බලමු. ජනගහණය, එම භාණ්ඩේ මිල, ආදේශක මිල, අනුපූරක මිල, සාමාන්‍ය කුටුම්බ ආදායම. එම භාණ්ඩේ මිල තමයි අදාළ භාණ්ඩේ මිල කියන්නේ. අනිත් ඔක්කොම මිල හැර අංශාදක. ඒ වෙලාවේදී වක්‍රය වමට හෝ දකුණට විදන් වෙනවා. ඒ නිසා මේකේ උත්තරේ තමයි ඉල්ලුම් වක්‍රය වෙනස් වෙන්නේ නැත්තේ මිල වෙනස් වෙනකොට. 8 වෙනි ප්‍රශ්නේ. ඊට කලින් මෙතන 6 වෙනි ප්‍රශ්නේ දක්වා තියෙන පළවෙනි පාඩමෙන් ඔයා පොඩ්ඩක් දාගන්න. ඔයාගේ 6න් කීයද? එකේ ඉඳන් 6 වෙනකම් 6න් කීයද කියලා දාගන්න. පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් සහිත සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ආදායම් සහ මිල ඉල්ලුම් නම්‍යතාවයන්. ආදායම් ඉල්ලුම් නම්‍යතාවයයි මිල ඉල්ලුම් නම්‍යතාවයයි පහත සඳහන් කවර සංයෝජනයන් අනුකූල වේද? සාමාන්‍ය භාණ්ඩ කියලා කියන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය නම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේදී අපි බලන්නේ පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වෙනකොට කොහොමද භාණ්ඩයේ තියෙන ඉල්ලුම වෙනස් වෙන්නේ? ඩෙල්ටා QD කොහොමද වෙනස් වෙන්නේ? y වෙනස් වෙනකොට. මේ තමයි ආදායම ඉල්ලුම් නම්‍යතාවය. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙගේ ආදායම වැඩි වෙනකොට භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙන්න ඕනේ. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒ සාමාන්‍ය තත්ත්වය තමයි සාමාන්‍ය භාණ්ඩයක තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක තියෙන්නේ වැඩි වෙනකොට වැඩි වෙනවා කියන්නේ ආදායම ඉල්ලුම් නම්‍යතාවයේ සාමාන්‍ය භාණ්ඩයක ධන. ඊළඟට මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒකේ බලන්නේ ඩෙල්ටා QD ප්‍රතිශතය බෙදන්න ඕනේ. මිල ඉල්ලුම් කියන්නේ මිලෙන් බෙදන්නේ. භාණ්ඩයක මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා.
වැඩි වෙනකොට අඩු වෙනවා කියන්නේ අසමාන ලකුණු වල උත්තරය ඍණ. ඒතොර සාමාන්‍ය තත්ත්වය තමයි මේක. මේ තියෙන උත්තරේ ඕක හොයාගන්නද. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ධන, මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ. උත්තරේ 2. ඔයිට වඩා ඉතින් ප්‍රශ්නයක් ලේසි කරන්න බෑ. 9. A සහ B වශයෙන් භාණ්ඩ දෙකක් පමණක් ඇති බවත් පාරිභෝගිකයාගේ මුදල් ආදායම ඇතුළු අනිකුත් සියලුම කරුණු නොවෙනස්ව පවතින බවත් සිතන්න. AB කියලා භාණ්ඩ දෙකක් තියෙනවා. මුදල් ආදායමයි අනිකුත් කරුණු ඔක්කොම වෙනස් වෙන්නේ නැහැ. A භාණ්ඩයේ මිල පල්ලෙහාට යනකොට B භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි වේ නම් අපිට නිගමනය කරන්න පුළුවන්. මොනවද කියලා? මේකට උත්තරේ ගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. සරලම ක්‍රමේ තමයි මේකෙදි අහන්නේ A භාණ්ඩයේ මිල වෙනස් වෙනකොට මිල අඩු වෙනකොට B භාණ්ඩයට මොකද වෙන්නේ? ඒ කියන්නේ එක භාණ්ඩයක මිල වෙනස් වෙනවා. ඒ මිල වෙනස් වීම තව භාණ්ඩයක ඉල්ලුම වෙනස් වෙන බලපාන. හරි? ඒතකොට එක භාණ්ඩයක මිල වෙනස් වෙලා තව භාණ්ඩයක ඉල්ලුම වෙනස් වෙනවා කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ හරස් ඉල්ලුම් නම්‍යතාවය. හරස් ඉල්ලුම් නම්‍යතාවය. හරිද? දැන් මෙතන භාණ්ඩ දෙකක් තියෙනවානේ. මිල වෙනස් වෙන්නේ A භාණ්ඩේ. ඊට අනුව ඉල්ලුම වෙනස් වෙනවා B භාණ්ඩේ. එහෙනම් ඩෙල්ටා QD B ඩෙල්ටා PA. මොකද මිල වෙනස් වෙන්නේ A භාණ්ඩේ, ඉල්ලුම වෙනස් වෙන්නේ B භාණ්ඩේ. A භාණ්ඩේ මිල පල්ලෙහාට යනවා. හරිද? ඊට පස්සේ ඒකට ප්‍රතිචාරයක් විදියට B භාණ්ඩේ ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන්ම ඔයා දැනගන්න ඕනේ වැඩි වෙලා අඩු වෙලා වැඩි වෙනවා කියලා කියන්නේ ලකුණු අසමානයි උත්තරේ එන්න ඕනේ ඍණ උත්තරයක්. හරස් ඉල්ලුම් නම්‍යතාවය ඍණ කිව්ව ගමන් ඔයාට අර මේකේ සංගුණකයට මම chart එකක් ඇඳලා දීලා තියෙනවා. ඍණ ඉන්නේ අනිවාර්යයෙන්ම අනුපූරක භාණ්ඩයක් කියලා හොයාගත හැකියි. නැත්තම් මෙහෙම හිතලා ගන්නත් පුළුවන්. එක භාණ්ඩයක මිල අඩු වෙනවා. අපේ භාණ්ඩේ ඉල්ලුම වැඩි වෙන්නේ හේතුව තමයි අර මිල අඩු වෙච්ච භාණ්ඩෙත් එක්ක තමයි අපේ භාණ්ඩය පාවිච්චි වෙන්නේ. A භාණ්ඩයත් එක්ක තමයි B භාණ්ඩය පාවිච්චි වෙන්නේ. එතකොට A වල මිල අඩු වුණාම A වල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අනුපූරක භාණ්ඩ වලට උදාහරණයක් ෆෝන් එකයි සිම් එකයි. හරිද? සිම් එකේ තියෙන දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු අඩු වෙන්න මොකද වෙන්නේ? මිනිස්සු වැඩියෙන් කතා කරනවා. වැඩියෙන් කතා කරනකොට වැඩියෙන් ෆෝන් උත් ගන්නවා. හරිද? එතකොට එහෙම බැලුවහම ඔයාලට පේනවා සමග යන භාණ්ඩ. A භාණ්ඩේ සමග B භාණ්ඩේ. සමග කියන්නේ අනුපූරක. අනිත් භාණ්ඩයේ ආදේශක කියන්නේ වෙනුවට. එකක් වෙනුවට තව එකක්. එතකොට A භාණ්ඩයේ මිල අඩු වුණා නම් එතකොට මේ දෙක ආදේශක භාණ්ඩ දෙක නම් B භාණ්ඩයේ ඉන්න මිනිස්සු A එකට යනවා. හරිද? එතකොට A එකේ මිල අඩු වුණාම B එකේ ඉල්ලුම අඩු වෙනවා එතකොට. එහෙම වෙලා නැහැනේ. අනුපූරක භාණ්ඩ දෙකක්. හරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ඔතන එකකවත් අපි මේ අමාරුවෙන් හොයාගත්ත උත්තරේ නෑ. එහෙම වෙන්න පුළුවන්. එතකොට අපි තියෙන උත්තරේ බලමු මොනවද හරි කියන්නේ. හරි. A භාණ්ඩයේ මිල පල්ලෙහාට යනකොට B භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි වුණා. අපිට නිගමනය කරන්න පුළුවන්. A භාණ්ඩයේ සාමාන්‍ය භාණ්ඩයක් බවයි. එහෙම නිගමනයකට එන්න පුළුවන්ද? එහෙම නිගමනයකට එන්න පුළුවන්. හේතුව තමයි මම මෙතන පැහැදිලි කළේ මේක වෙන විදිහ. A භාණ්ඩයේ මිල අඩු වෙනවා. එතකොට A භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා.
ඒ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන නිසා A භාණ්ඩයක් සමග පාවිච්චි කරන B භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි වෙනවා. එතකොට A භාණ්ඩයේ ඒ වගේ වෙලාවක අපි දීලා තියෙන උත්තර වලින් හරිම උත්තරේ බලමු. A භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක්. අපිට එහෙම නිගමනයකට එන්න දත්ත තිබ්බේ නැහැ. A භාණ්ඩය සහ B භාණ්ඩය දෙකම සාමාන්‍යද? A සාමාන්‍ය කියන්නේ AB දෙකම සාමාන්‍ය කියන්න බෑනේ. මොකද AB දෙකම සාමාන්‍ය කියන එක ඇතුලේ A භාණ්ඩය සාමාන්‍ය කියන එක කියවෙනවා. A බාල භාණ්ඩයක්. A බාල භාණ්ඩයක් කියන්න බෑ මොකද ආදායම වෙනස් වෙලා නැහැ. B බාල භාණ්ඩයක්. B ගේ ආදායම වෙනස් වෙලා මේ මිනිසුන්ගේ ආදායම දෙකේම වෙනස් වෙන්නේ නැහැ කියලා දීලා තියෙනවා. හරි. එතකොට B සාමාන්‍ය භාණ්ඩයක් බව. හරි. B සාමාන්‍ය භාණ්ඩයක්. B සාමාන්‍ය භාණ්ඩයක් කියන එක හරි. හේතුව A ගේ මිල අඩු වෙනකොට B ගේ ඉල්ලුම් වැඩි වෙනවා කියලා කියන්නේ ඒක සාමාන්‍ය භාණ්ඩයක ගති ලක්ෂණයක් තමයි එතන පෙන්වුම් කරන්නේ. නමුත් මෙතන 100%ක්ම නිවැරදි උත්තරේ ඇත්තටම නැහැ. තියෙන උත්තර වලින් ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ තමයි. නමුත් ඒක 100%ක්ම නිවැරදි උත්තරේ කියලා අපිට කියන්න බෑ. මේ තමයි 100% නිවැරදි උත්තරේ. ඒ සහ B අනුපූරක භාණ්ඩයක් කියන්නේ. ඊළඟට අංක 10. එතකොට ප්‍රශ්න දෙකකින් නම් මේ තව තුනම චෙක් කරලා දෙනවා නේ. මේකෙ තිබ්බනේ මිල ඉල්ලුම් සහ ආදායම් ඉල්ලුම් මේක දෙනවා හරස් එක. ඊට පස්සේ සහල් මිල ඉහළ යාමක් නිසා පාන් ඉල්ලුම 130ක් වැඩි වේ. සහල් සහ පාන් අතර හරස් ඉල්ලුම් නම්‍යතාවය ධන 3කි. මෙම තත්ත්වය ඇතිවීම සඳහා සහල් මිල කොපමණ ප්‍රමාණයකින් වෙනස් වී යුතුද? හරි ලේසි. දැන්ට සමීකරණ ලියාගෙනම අපි කියනවා ආදේශ කරමු. මොකද්ද කියන්නේ? සහල් මිල ඉහළ යාමක් නිසා ඒ කියන්නේ සහල් මිල වැඩි වෙලා තියෙනවා. හරිද? මේක මෙහෙම කියනවා. සහල් මිල වැඩි වෙලා තියෙනවා හැබැයි ප්‍රතිශතය දන්නේ නැහැ. පාන් සඳහා ඉල්ලුම 130කින් වැඩි වෙනවා. සහල් මිල වැඩි වෙලා පාන් ඉල්ලුම වැඩි වෙලා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? සහල් මිල වැඩි වෙලා පාන් සඳහා ඉල්ලුම 130කින් වැඩි වෙලා. එතකොට අනිවාර්යෙන් දෙකම ධන කියන්නේ උත්තරේ කොහොමද? ධන තමයි එන්න ඕනේ. උත්තරේ යා කියනවා 3යි කියලා. හරිද? 3යි කියලා. පොඩි අවුලක් තියෙනවා. හරිද? 3යි කියලා කියන්නේ. මේ 3 කියන ගෙන්නේ මෙයා මෙතනින් බෙදලා. හරිද? 100ට 30 කියන එක කීයෙන් බෙදුවොත් 3ක් එන්නේ. අනිවාර්යෙන්ම ඔයාලට තේරෙන්න ඕනේ පොඩි ගාණක් මේකේ තියෙන්නේ 100ට 10න් බෙදුවොත් තමයි උත්තරය 3ක් එන්නේ. ඒ කියන්නේ සහල් වල මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ 100ට 10කින්. හරිද? දැන් සහල් වල මිල 100ට 10කින් ඉහළ ගියපු අවස්ථාව තමයි උත්තරේ. දැන් උත්තර පහෙන් සහල් මිල 130ක් 110ක් වැඩි වෙච්ච අවස්ථාව බලමු. 80 සිට 90 දක්වා 80න් 110ක් 110ක් කියන්නේ අග දින බිඳුව කපන. මේක තමයි වෙන්නේ මේ අග දින බිඳුව කපන. එහෙනම් 80න් 110ක් කියන්නේ රුපියල් 8කින් තමයි වැඩි වෙන්න ඕන. 80 ඉඳන් 90ට කියන්නේ රුපියල් 8ක් නෙමෙයි නේද? ඒ උත්තරේ වැරදි. 60 ඉඳන් 72ට 60 ඉඳන් 72ට 60න් 110ක් කියන්නේ 6යි. 60 ඉඳන් 72ට 12ක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒකත් නෙමෙයි උත්තරේ. 80 සිට 85ට නැවතත් 80 නම් රුපියල් 8කින් වැඩි වෙන්න ඕනේ. 85 කියන්නේ රුපියල් 5කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. 70 සිට 80ට 70න් 110ක් කියන්නේ බිඳුව කැපෙන එකයි වෙන්නේ 7කින් වැඩි වෙන්න ඕනේ.
4කින් නෙමෙයි වැඩිලා තියෙන්නේ 10කින් වැඩිලා. 80 සිට 88ට. 80 න් 10%ක් 8යි. 80 ඉඳන් 8ක් වෙනවා තමයි 88 වෙන්නේ. එහෙනම් ඒක තමයි උත්තර. ඊළඟ කිසියම් භාණ්ඩයක් සඳහා ඇති 11 වෙනි ප්‍රශ්නේ වෙළඳපොළක පවත්නා මිලේදී පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීමට නිෂ්පාදකයන් නිරන්තරයෙන්ම කැමැත්තෙන් සිටී. එම වෙළඳපොළ පිළිබඳව කුමක් කියන්න පුළුවන්ද? මොකක්ද මේ ප්‍රශ්නේ? පාරිභෝගිකයෝ ගන්න ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීමට නිෂ්පාදකයෝ හැම විටම කැමැත්තෙන් ඉන්නේ. නිෂ්පාදකයෝ මුගක් අලෙවි කරන්න කැමැත්තෙන් ඉන්නේ. හැබැයි පාරිභෝගිකයෝ ගන්න කැමති නැහැ. හරිද? උත්තරේ අහනවා ඉල්ලුම ඉතා අනම්‍ය වේ. ඉල්ලුම කොච්චර අනම්‍ය වුණත් ඉල්ලුම අනම්‍ය වේ කියන්නේ මේකෙන් පූර්ණ අනම්‍ය වෙන්නේ ඉතා අනම්‍ය කියන්නේ මේකට කොහෙන් හරි සැපයුම් වක්‍රයක් ඇවිල්ලා සමතුලිතයක් හදනවනේ. එතකොට නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා එක තැනකදී එකඟ වෙනවා. හැම විටම පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණයට වඩා නිෂ්පාදකයා සපයන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. QD ට වඩා හැම වෙලෙම QX වැඩි වෙන්නේ නැහැ නේ මේ වෙලාවේ. මෙන්න මේ වෙලාවේ දෙක සමානයි. එහෙනම් ඉතින් සැපයුම ඉතා නම් වුණත් ඕකම තමයි වෙන්නේ. කොහෙන් හරි ඉල්ලුම් වක්‍රයක් ඇවිල්ලා හැදෙනවා සමතුලිතයක්. බාල භාණ්ඩයක් වුණත් බාල භාණ්ඩයකට ඉල්ලුම් වක්‍රයක් තියෙනවානේ. සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් තියෙන්නේ. ඒකෝට ඒකෙත් නම්‍යතාවයක් තියෙනවා. භාණ්ඩය සඳහා උපරිම මිලක් නියම කොට තිබේ. උපරිම මිලක් දැම්මම වෙන්නේ උපරිම මිල පනවන්නේ දැන්ට තියෙන මිලට වඩා පල්ලෙහා ඉන්නේ. එතකොට වෙන්නේ සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි. ඉල්ලුම් ප්‍රමාණය ලොකු මේකේ ලොකු සැපයුම් ප්‍රමාණය. ඒ නිසා ඒකත් නෙමෙයි උත්තර. අවම මිලක් නියම කිරීම. අවම මිල පනවන්නේ සමතුලිත මිලට වඩා උඩින්. ඒතකොට මේ තියෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය, මේ තියෙන්නේ සැපයුම් ප්‍රමාණය. ඒක තමයි උත්තරේ. සැපයුම් ප්‍රමාණය වැඩි අවස්ථාව හරි. එහෙනම් පස්වෙනි එකයි උත්තරේ 11 වෙනි ප්‍රශ්නේ. අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. කිසියම් පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර පහත් සඳහන් සමීකරණ වලින් නිරූපණය වේ. ඊටාම සරල ප්‍රශ්නයක්. සමීකරණ දෙක දීලා ළමයි සමතුලිත මිල ප්‍රමාණය හඳ. මම කලින් කිව්වා වගේ මීට වඩා ප්‍රශ්නයක් ලේසි කරන්න පේපරේ හදන අයට බෑ. සමතුලිත මිල ප්‍රමාණය 80 ඍණ 2යි b. ඍණ 20 ධන 3යි b. ඔන්න ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර සමතුලිත මිල ප්‍රමාණවත් මේ දෙක තුලණය ගන්න බෑ. මේ ඍණ 20 මේ පැත්තට එනවා ධන 20යි 80යි ධන 20යි 100යි. මේ ඍණ දෙක එහා පැත්තට යනවා ධන 2යි ධන 3යි ධන 2යි ධන 5යි. පහෙන් බෙදලා මිල ගන්න මිල 20යි කැමති එක්ක ආදේශ කරන්න 20 ඒවා දෙකක් 40යි ඍණ 80න් ඍණ 40ක් කියන්නේ 40යි. මේකට ආදේශ කරලා බලන්න 20 ඒවා 3ක් 60යි 60න් ඍණ 20ක් කියන්නේ 40යි. එහෙනම් සමතුලිත මිල 20යි සමතුලිත ප්‍රමාණය ඒකක 40යි. මුලින් තියෙන ප්‍රමාණය ඒ කියන්නේ ඒකක වලින් තියෙන ඒකක 40යි සමතුලිත මිල රුපියල් 20යි. පළවෙනි එක උත්තරේ. ඒ ප්‍රශ්නවල ලකුණු දෙක ඔයාගේ අතේ තියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ලකුණු දෙක ඔයාට දීලා ප්‍රශ්නේ අහලා තියෙන්නේ. තාම ලේසි. පහත දැක්වෙන රූප සරහන මගින් කිසියම් පාරිභෝගික භාණ්ඩයක් සඳහා ඇති තරගකාරී වෙළඳපොළක් නිරූපණය කෙරේ. ඉල්ලුම් සැපයුම් ප්‍රස්තාරයක් දීලා තියෙනවා. රජය විසින් මෙම වෙළඳපොළේ අලෙවි වන භාණ්ඩයක් මත විශේෂිත ඒකක බද්දක් පනවනු ලැබුවොත් බද්දට පසු නිෂ්පාදක අතිරික්තයේ ප්‍රමාණය වන්නේ. හරිද? එකක් කොහොම ඇදලාම පෙන්නන්න. අඳින්න දෙයක්වත් නැහැ මේ ඔබ තරම් අපි හදලා දෙන්නේ.
ප්‍රමාණයයි මිලයි. ඉල්ලුම නිකන් මෙහෙම නිකන් ඇදලා තියෙනවා. ඒක ගෑවෙන්න ඕනේ නැහැ පල්ලෙහා. අපිට උත්තරේ තියෙනවා ඒකයි ඒක දාලා නැත්තේ. හරි. එකම එක තමයි මේකේ තියෙන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න. අමාරුවක් නෙමෙයි ඒක. තේරුම් ගන්න තියෙන්නේ. මෙන්න මේ දෙක අතර පරතරය කියනවා ඒකක බද්ධ. ඒකක බද්ධ. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට දාලා තියෙනවා මෙහෙම මිල ටික ලකුණු කරලා තියෙනවා P බිඳුව P1 P2 කියලා. P බිඳුවේදී ප්‍රමාණය දීලා තියෙනවා Q බිඳුව, මෙයා දීලා තියෙනවා Q1 කියලා. මාත් ඉලක්කම් ටික මේ සංකේත ටික මේ විදිහට දාගන්නම්. A B C D E F එළියක G උඩ එක H. කොහොමද දාලා තියෙන්නේ? එකම එක තමයි මේකේ තියෙන්නේ. මුලින්ම නිෂ්පාදක අතිරික්තය හොයන්නේ කොහොමද? වද්දට පස්සේ හරි පෙර හරි. නිෂ්පාදක අතිරික්තය කියන්නේ නිෂ්පාදකයාට ලැබෙන මිලට පහළින් සහ පළමු සැපයුම් වක්‍රයට ඉහළින් පිහිටි කොටස තමයි නිෂ්පාදක අතිරික්තය කියන්නේ. දැන් මේකේ ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය දීලා තියෙනවා. හරිද? ඒකක බද්ධ පැනෙවුවට පස්සේ ඒකක බද්ධ කියන්නේ මෙන්න මේ දුර කියලා දීලා තියෙනවා. හැබැයි ඒකක බද්ධ පැනෙවුවට පස්සේ සැපයුම් වක්‍රය මේ ගානේ දීලා නැහැ. හරිද? ඒකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඇත්තටම ඒකක බද්ධ දෙන්න දෙයක්වත් නැහැ. මේ සැපයුම් වක්‍රය දෙන්න දෙයක් නැහැ. ඒක හොයාගන්නේ මෙහෙමයි. අපි මෙන්න මෙහෙම සමීකරණයක් ඉගෙන ගත්තා. බද්ධට පස්සේ නිෂ්පාදකයාට ලැබෙන මිල කියලා කියන්නේ PB කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලෙන් අඩු කරන්න ඕනේ බද්ධ T. මේ සමීකරණේ T-ව උක්ත කළොත් T-ව උක්ත කරන්නේ T-ව මේ පැත්තට ගේන්න ඕනේ. T සමානයි. ඒතකොට PS අනිත් පැත්තට යනවා. ඍණ PS එනවා. PB ඍණ PS. කොහොම එකක් එනවා. හරිද? දැන් බලන්න මේ රූප සටහනේ PB සහ PS අඳුර ගන්න පුළුවන්ද බලන්න. මේ තියෙන්නේ මුලින් තියෙන සමතුලිතය. P බිඳුව Q බිඳුව. මුලින් තියෙන සමතුලිතය. හරිද? ඒකක බද්ධ කියන්නේ PB ඍණ PS නේ. එහෙනම් මේ තියෙන්නේ ඒකක බද්ධ නම් මේ P2 තමයි PB වෙන්න ඕනේ. P1 තමයි PS වෙන්න ඕනේ. එතකොටනේ PB ඍණ PS වලින් ඒකක බද්ධ T හැදෙන්නේ. මේ දෙන්නේ T. හරිද? එහෙනම් පැහැදිලි PS කියලා කියන්නේ මොකද්ද? PS කියලා කියන්නේ බද්ධට පස්සේ නිෂ්පාදනය ලැබෙන මිල. ඒකට යටින් සහ පළවෙනි සැපයුම් වක්‍රයට උඩින් මේ තියෙන්නේ පළවෙනි සැපයුම් වක්‍රය. PS ට පල්ලෙහායි පළවෙනි සැපයුම් වක්‍රයට උඩින්. ඔන්න ඔය ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණය තමයි D. උත්තරය 4. හරිද? මේක දීලා තියෙනවා. T කියන්නේ PV ඍණ PS. හරි. පාරිභෝගිකයා මුදලක් ගෙවලා භාණ්ඩ ගන්නවා. ඒ තමයි සමතුලිත මිල. ඒකම නිෂ්පාදකයාට ලාච්චුවට දාගන්න බෑ. නිෂ්පාදකයාට සිද්ධ වෙනවා ඒකෙන් ටිකක් දෙන්න කාටද? ආණ්ඩුවට. ආණ්ඩුවට දීලා ඉතුරු ටික තමයි එයාට තියාගන්නේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය. සැපයුමේ මිල නම්‍යතාවයේ එකට වඩා අඩු නම් ඉන්න අදහස් වන්නේ. ඉල්ලුම හරි සැපයුම හරි එකට වඩා අඩුයි කියන්නේ අනම්‍යයි කියන්නේ.
අනම්ම සැපයුම් වක්‍රයක් තියෙන්නේ මෙහෙම. හරිද? අනම්ම කිව්වම උත්තරේ එකට අඩුයි. ඒ අපි ඉගෙන ගත්ත එකක්. ඒ වගේම අනම්ම සැපයුම් වක්‍රයක වක්‍රයේ දිගේ උඩට යද්දී නම්‍යතාවය මොකද වෙන්නේ? ක්‍රමයෙන් වැඩි වෙනවා. හැබැයි උත්තරේ හැම වෙලේම එකට අඩුයි. 0.2යි නම් මේ හැරි උඩට යනකොට 0.3යි. උඩට යනකොට 0.7යි. තව යද්දි 0.9යි. හැබැයි ධන එකක් එන්නේ අවදාව. එකට අඩු උත්තරේ ඉලක්කම ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. ඔබ තමයි කතාව. බලන්න. මේක අහලා තියෙන වෙන පැත්තකින් හැබැයි උත්තරේ. මේ උත්තරේ එකට අඩු වෙන්න නම් සැපයුම් නම්‍යතාව වෙන්න ඕනේ QS ප්‍රතිශතය බෙදීම ඩෙල්ටා P ගේ ප්‍රතිශතය. එතකොට එකට අඩු උත්තරයක් එන්න නම් හැම වෙලේම මේක අනුලෝමවයි වෙනස් වෙන්නේ. වැඩි වෙනවා. ඒකට හේතුව සැපයුම් නීති. අඩු වුණොත් අඩු වෙනවා. හැබැයි එකට අඩු උත්තරයක් එන්න නම් උඩ එකාට වඩා යට එකා විශාල වෙන්න ඕනේ. එහෙම නැත්නම් උඩ එකා කුඩා වෙන්න ඕනේ. ඩෙල්ටා QS ගේ ප්‍රතිශතයට වඩා ඩෙල්ටා B ගේ ප්‍රතිශතය විශාල වෙන්න ඕනේ. එතකොට තමයි එකට අඩු උත්තරයක් එන්නේ. සපයන ලද ප්‍රමාණයේ වෙනස් වීම මිල වෙනස් වූ ප්‍රමාණයට. මතක තියාගන්න මෙතන ප්‍රමාණ නෙමෙයි බලන්න ඕනේ. නම්‍යතාවය කියන එකේදී හැම වෙලෙම බලන්නේ ප්‍රතිශතක වෙනස. එහෙනම් මේ ප්‍රතිශතයයි බලන්න ඕනේ. ප්‍රමාණය ගැන උත්තර කියන්න බෑ. සපයන ලද ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස මිල වෙනස් වූ ප්‍රතිශතයට වඩා වැඩි. නෑනේ මිලනේ වැඩියෙන් වෙනස් වෙන්නේ. ඒ නිසා ඒ උත්තරේ වැරදි. සපයන ලද ප්‍රමාණයේ වෙනස් වීම කියව ගමන් උත්තරේ අතහැරලා දැම්ම හැකි. ප්‍රමාණයේ වෙනස් වීම නෙමෙයි බලන්න ඕනේ ප්‍රතිශතයේ වෙනස්. සපයන ලද ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස මිල වෙනස් වූ ප්‍රතිශතයට වඩා අඩුයි. දෙකේම ප්‍රතිශතය කියලා දෙන්නේ ප්‍රමාණයේ වෙනස මිලේ වෙනසට වඩා අඩුයි. උත්තරේ හරි. හතර තමයි උත්තරේ. පස්වෙනි එකත් බලමු. සපයන ලද ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස මිල වෙනස් වූ ප්‍රමාණයට වඩා අඩු විය. ඒකෙදි ප්‍රමාණයේ ප්‍රතිශතය උනාට තියෙන්නේ මිලේ ප්‍රතිශතය නෙමෙයි. මිලේ නිකම් ප්‍රමාණය තියෙන්නේ. ඒ නිසා පස්වෙනි එක වැරදි. 15 තරංගකාරී වෙළඳ පොළක ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර පහත දැක්වෙන සමීකරණ වලින් නිරූපණය වේ. මෙම සමීකරණයේ QD වලින් සහ QS වලින් ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයුම් ප්‍රමාණය පෙන්නනවා. ආණ්ඩුව රුපියල් 20ක අවම මිලක් දැම්මොත් මොකද අහනවා වෙන්නේ? හරිද? මේක සමීකරණ වලින් විතරක්වත් විසඳන්න පුළුවන්. මොකද මේකේ අහන්නේ අධි සැපයුම් හරි අධි ඉල්ලුම් හරිනේ. ඒකවල ඔයා දැක්කා ආණ්ඩුව දාන්නේ අවම මිලක්. අවම මිල දාන්නේ සමතුලිත මිල උඩින්. එතකොට අනිවාර්යයෙන්ම QD ට වඩා QS විශාලයි. QS විශාලයි කියන්නේ QD ට වඩා අධි සැපයුමක් එන්නේ. එහෙනම් අධි සැපයුම එනවා කියන එක ප්‍රස්තාරයක් අඳින්න ඕනේ අපිට තේරෙන්න ඕනේ. නැත්නම් ඉතින් අඳලා බලලා ගන්න. හරිද? එතකොට අධි සැපයුම හොයන්න අපිට ඕනේ රුපියල් 20 නේ අවම මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය රුපියල් 20 දී සැපයුම් ප්‍රමාණය. හරිද? අධි සැපයුම සමාන වෙන්නේ QS නේ QD ටනේ. හරිද? රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය වෙන්නේ 20 දැම්මොත් එහෙම දෙකට 220ක් 40යි මෙහෙම ගන්නෙ. මම මෙතන හදලා පෙන්නන්නම්. QS QD සමානයි. QD සමානයි 60 ඍණ 2යි P. දැන් මේකේ අවම මිල විදාන්නේ 20න් කියන කියලා දෙනවනේ. එතකොට මේකේ සමතුලිතය අපි හොයන්න ඕනේ. අපි අහන්නේ අධි සැපයුම විතරයි. උත්තර ටික බලුවම පේනවා. හරිද? 20 දෙකේව 20ක්. 60න් 40ක්. QD 20යි. QD 20යි. QS හොයා ගන්න ඕනේ. QS සමාන ඍණ 2 ඍණ 20 ධන 3යි P. ඍණ 20 3යි P වෙනුවට 20යි. 20 ඒවා තුනක් 60යි. 60න් 20ක් 40යි. එහෙනම් QS 40යි. 40න් 20ක් ගියාම 20යි. වෙළඳ පොලේ
ඒකක 20ක අධිසැපයුමක් හටගනී. අධිසැපයුමක් හටගනී ඒකක 20ක. උත්තරේ අංක 1. ඒකේ සමතුලිතය හොයන්න මං ගියේ නැත්තේ මම උත්තර ටික බැලුවාම. ඒකේ සමතුලිතයක් ඉල්ලලා නැහැ. ඉල්ලලා තියෙන්නේ අධිසැපයුම හෝ අධිඉල්ලුම විතරයි. ඒ නිසායි මං අධිසැපයුම හොයන සමීකරණය අරගෙන ඒකට ඔබේ දත්ත දෙක ගත්තා. හරි. දැන් එකේ ඉඳන් 6 වෙනකම් 6න් කීයද කියලා ලකුණු දාගත්තා. දැන් 7 ඉඳන් 15 වෙනකම් 7 ඉඳන් 15 වෙනකම් ප්‍රශ්න දීපා 9ක්. 9න් කීයද කියලා දාන්න. 9ක් තියෙන්නේ ඒ කාලේ දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි එක පාඩමක් විදිහට තමයි ප්‍රශ්න ආවේ. ඒකයි. 16 වෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳන් අපිට තියෙන්නේ නිෂ්පාදන ආයතනයේ හැසිරීම. 16 හීනවන පළදා නීතිය ප්‍රකාශ කරනු වේ. හීනවන පළදා නීතිය කියන්නේ කෙටි කාලීන නිෂ්පාදනයට බලපාන එක. කෙටි කාලෙදී ස්ථාවර යෙදවුම් වෙනස් කරන්නේ නැතුව විචාල යෙදවුම් විතරක් වෙනස් කරද්දී නිෂ්පාදනයේ හැසිරෙන ආකාරය. එක කර්මාන්ත ශාලාවේ විශාලත්වය වැඩි කරන විට කර්මාන්ත ශාලාවේ විශාලත්වය වැඩි කරන්න බෑනේ කෙටි කාලෙදී. ඒක වැඩි කරන්නේ දිගු කාලෙදී. ඒ නිසා ඒ උත්තරේ වැරදි. දෙවෙනි උත්තරෙත් කර්මාන්ත ශාලාවේ විශාලත්වය වැඩි කරන විට. ඒකත් වැරදි. එහෙනම් මොකද ඒ දෙකෙන්ම දිගු කාලය ගැනයි හැඟවෙන්නේ. අංක 3. ආයතනයේ ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් සමග විචල්්‍ය යෙදවුම් වැඩියෙන් භාවිතා කරන විට ආන්තික ඵලදාව ක්‍රමයෙන් පහත වැටේ. ඊනවන ආන්තික ඵලදා නීතිය කියන්න මතකේ. කියමු. කෙටි කාලෙදී ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තිබියදී විචල්්‍ය යෙදවුම් ක්‍රමයෙන් වැඩි කරන විට යම් අවස්ථාවකින් පසු පටන් ගත්ත වෙලේ ඉඳන්ම වෙන්නේ නැහැ. යම් අවස්ථාවකින් පසු විචල්්‍ය යෙදවුම් මේකකයක සාමාන්‍ය සහ ආන්තික ඵලදාව ක්‍රමයෙන් අඩු වීමයි. ඔබ තමයි හීනවන ඵලදා නීතියෙන් කියන්නේ. එතකොට මේ ප්‍රශ්නේ මේ උත්තරේ කියන්නේ ආන්තික ඵලදාව ක්‍රමයෙන් පහළ වැටෙන බවයි. ක්‍රමයෙන් පහළ වැටෙනවා කියන එකේදී යම් අවස්ථාවකින් පස්සේ කියන එක නැහැ. ඒ නිසා ඒ උත්තරේ යම් වැරද්දක් තියෙනවා. 4. ආයතනයක ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් සමග විචල්්‍ය යෙදවුම් වැඩි වශයෙන් භාවිතා කරන විට එහි සාමාන්‍ය පිරිවැය ක්‍රමයෙන් පහළ වැටෙනවා. පිරිවැය ගැන නෙමෙයි මෙහි කියන්නේ ඵලදාව ගැන. ඒ නිසා ඒ උත්තරේ වැරදිම වැරදි. ආයතනයක විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයක් සමග ස්ථාවර යෙදවුම් වැඩි කරනවා. ස්ථාවර යෙදවුම් වැඩි කරන්නේ නැහැ. ඒ නිසා මේකේ තියෙන උත්තරවල හැම එකේම අඩුපාඩු තියෙනවා. නමුත් තුන්වෙනි උත්තරේ තමයි වඩාම නිවැරදි වෙන්නේ. මොකද ඒකෙදි ස්ථාවර යෙදවුම් ටිකයි විචල්්‍ය යෙදවුම් විතරක් වැඩි වෙනවායි කියලා දෙනවා. යම් අවස්ථාවකින් පස්සේ කියන එක විතරයි නැත්තේ. ඒ නිසා තියෙන උත්තර අතරින් තුන්වෙනි උත්තරේ තමයි හරි. ඔයා හරියට ඉගෙනගෙන දිනනවා නම් උත්තරවල තියෙන අඩුපාඩු බව හොයන්න පුළුවන් විභාගෙදී. හරි. නිෂ්පාදනයේ ආරෝපිත පිරිවැයක් පවතිනවා. මොකක්ද ළමයි ආරෝපිත පිරිවැය කියන්නේ? මතකද ගිණුම් කරන ලාභය සහ ආර්ථික ලාභය. ඉතින් ඔය පිරිවැය කතන්දර ටික ඉන්නේ. හරි. ගිණුම් කරන ලාභය. දැන් අපි ඉගෙන ගත්ත සමීකරණයේදී ගිණුම් කරන ලාභය කොහොමද හෙව්වේ? අයභාරය ඍණ ගිණුම් කරන පිරිවැය. ප්‍රශ්නයක් එනවා
අපි මේ සාමාන්‍යයෙන් අයභාරය කියන එක තමයි ආර්ථික විද්‍යාවෙන් ගිණුම් කරන්නේ අයභාරය කියන්නේ. ඒ නිසා ඒක ගැන ගැටලුවක් නැහැ. පිළිවැය ගැන තමයි මේ ගැටලුව තියෙන්නේ. ගිණුම් පිළිවැය කියන්නේ මොකද්ද? ගිණුම් කරන පිළිවැය කියලා කියන්නේ මූල්‍ය පිළිවැය. ඒකට ඍජු පිළිවැය කියලා කියනවා. නැත්නම් මුදලින් දරන පිළිවැයට එකතු කරන්න ඕනේ ගිණුම් කරන ෂෙයා. හරි. ආර්ථික ලාභය කියලා කියන්නේ මම මේ මතක් කරනවා නැවත ඔයාලට මේ සමීකරණ ටික. ආර්ථික ලාභය කියලා කියන්නේ මේක ලස්සනට ස්තම්භ දෙකක් ගහලා ඒවට ප්‍රමාණයක් දාලා ගානට ලස්සනට ලියාගෙන ඇඳගෙන තියෙන විදිහට එකේ. ආර්ථික ලාභය කියන්නේ අයභාරය ඍණ ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැයට තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. ඊළඟට බලමු ආර්ථික පිරිවැය හැදෙන්නේ කොහොමද? ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය කියලා කියන්නේ මෙතන තිබ්බ මූල්‍ය පිරිවැයට මේ තියෙන උඩ එකතු කරන්න ඕනේ ආරෝපිත පිරිවැය. මේ ආරෝපිත පිරිවැය ඇතුලේ තියෙන්නේ මොනවද? තියෙනවා ආර්ථික ෂය, අහිමි වූ බදු කුලිය, අහිමි වූ වැටුප, අහිමි වූ පොලිය සහ ප්‍රාමාණික ලාභය. ඔන්න තියෙනවා. හරි. ඔය ටික තමයි තියෙන්නේ. ආර්ථික විද්‍යාවේදී ගිණුම්කරණේ අඩු කරන මූල්‍ය පිරිවැයට අමතරව තවත් පිරිවැයක් අඩු කරන ආරෝපිත පිරිවැය. ප්‍රශ්නේ අහන්නේ ඒකේ. නිෂ්පාදනයේ ආරෝපිත පිරිවැයක් තියෙනවා. ඒ කියන්නේ මේකට ධන උත්තරයක් තියෙනවා. ධන උත්තරයක් තියෙනවා කියලා කියන්නේ ආර්ථික පිරිවැය මූල්‍ය පිරිවැයට වඩා විශාලයි. එතකොට පිරිවැය වැඩි කියන්නේ ලාභය අඩුයි. එතකොට ගිණුම් ලාභයට වඩා ආර්ථික ලාභය අඩුයි. ගණකාධිකරණ ලාභය ආර්ථික ලාභයේ ඉක්මවා යනු ඇත. හරිනේ. ගණකාධිකරණ ලාභය ආර්ථික ලාභයට වඩා වැඩි. මොකද ගිණුම් කරන ලාභෙදි මේ ටික අයින් කරන්නේ නැහැ. ඒ නිසා එයාගේ ලාභය වැඩි. ආර්ථික ලාභයේ සෑම විටම ශූන්‍යයක් ගන්නු නැත. එහෙම එකක් වෙන්නේ නැහැ. හරිද? ආර්ථික ලාභයේ ගණකාධිකරණ ලාභය ඉක්මවා යනවා. එහෙම වෙන්නේ නැහැ. ගණකාධිකරණ ලාභයේ සෑම විටම ශූන්‍යයක්. ඒකත් වැරදි. ආර්ථික ලාභය සහ ගණකාධිකරණ ලාභය සමානයි. එහෙම වෙන්නේ නැහැ. ගිණුම් කරන ලාභය ආර්ථික ලාභයට වඩා වැඩි. උත්තරේ අංක 1. 18න් අහනවා පූර්ණ තරංගකාරී වෙළඳපොළක සාමාන්‍ය ලක්ෂණයක් නොවන්නේ. මතක තියාගන්න අහන්නේ සාමාන්‍ය ලක්ෂණයක් නොවන්නේ. වන්නේ නෙමෙයි. සැලකිය යුතු ආකාරයේ වෙළඳපොළ බලයක් තනි ආයතනයකට නොතිබීමයි. ඒක හරිනේ. තනි ආයතනයකට බලයක් නැහැ. වෙළඳපොළෙහි ඉල්ලුම් වක්‍රයේ පූර්ණ නම් එකක් වීමයි. ගොඩක් අය මේකත් හරි කියලා ගහලා යනවා. වෙළඳපොළ නැත්නම් පූර්ණ තරංකාරී ආයතනයක අපිටත් මතකයි ඇන්දේ පූර්ණ නම්ය ඉල්ලුම් වක්‍රයක් තමයි. හැබැයි මතක තියාගන්න ඒක වෙළඳපොළේ ඉල්ලුම් වක්‍රය නෙමෙයි. ඒ ආයතන ඉල්ලුම් වක්‍රය. වෙළඳපොළට තියෙන සාමාන්‍ය ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙකක්. ආයතනයේ එනකොට එයා පැවරුණු මිලක් යටතේ ක්‍රියාත්මක වෙන හින්දා. ඒ කියන්නේ එයාට වෙළඳපොළේ මිලට බලපෑම් කරන්න බෑ. එයාට සිද්ධ වෙනවා වෙළඳපොළේ මිලව ගන්න. ඒකනේ මිල ගන්නුවෙක් කියන්නේ. ඒතර වෙළඳපොළේ තීරණය වෙච්ච මිලම තමයි එයා ගන්න. ඒ නිසා තමයි මෙයාගේ ඉල්ලුම් වක්‍රේ පූර්ණ නම් එක. ඒ නිසා වෙළඳපොළේ ඉල්ලුම් වක්‍රේ පූර්ණ නම් මේ කියන්න බෑ. ආයතනයේ ඉල්ලුම් වක්‍රේ තමයි පූර්ණ නම්. එහෙනම් ඒක ලක්ෂණයක් නෙමෙයි. ඒතකොට ඒක තමයි උත්තරේ. අනිත් ටික බලන්න ඕනේ. යා. භාණ්ඩයේ මිල කෙරෙහි කිසිදු බලපෑමක් නොමැතිව ඕනෑම ආයතනයකට තම නිමැවුම අලවිය අඩු වැඩි කළ හැකිය. ඔව්. Tamanta වැඩියෙන් සපයන්න පුළුවන් නම් ඕනෑම ප්‍රමාණයක් සඳහා ඉල්ලුමක් තියෙනවා මේ වෙළඳපොලේ. ඒ නිසා මිල වෙනස් කරන්න බෑ. හැබැයි තියෙන මිලට ඕන ගාණක් විකුණත හැකියි. දැනට සිටින ආයතන වලට
නව ආයතනවල ප්‍රවේශය වළක්වාලිය නොහැක. ඔව් වෙනද මේ පූර්ණ තරංකාරී වෙනද පොළක තියෙන්නේ අබාධ ප්‍රවේශය. ගැනුම් කරුවන් විකුණුම් කරවා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒකත් හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 2. ඒක බොහොම සියුම් උත්තරයක්. හරියට මතක නැත්නම් ගන්න බෑ. පූර්ණ තරංගයට සහ ඒකාධිකාරී තරංගයට අදාළ ඇතැම් උපකල්පන පහත වගුවේ දැක්වේ. එම උපකල්පනයන්ගේ කවර සංයෝජනයක් මෙම වෙළඳපොළට අනුකූල වේද? ඒ කියන්නේ මේ ලක්ෂණ දෙකම හරි උත්තරේ තමයි තෝරගන්න ඕන. පළවෙනි එක බලමු. පූර්ණ තරංගයේ නිෂ්පාදිත සමජාතීය වීම. ඒක හරිනේ. ඒකාධිකාරී තරංගය. පූර්ණ තරංගයට මතකද ඒකාධිකාරී තරංගය කියන්නේ මොකක්ද? ඒකාධිකාරී තරංගය කියන්නේ ආයතන විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි චුට්ටක් පොඩි පොඩි වෙනස්කම් සහිත භාණ්ඩයි දෙන්නේ. හරිද? බාබර් සාප්පු ටියුෂන් පන්ති ඔක්කොම එන්නේ ඒකාධිකාරී තරංගයට. සිල්වර් වෙනසල්. එතකොට ප්‍රවේශය සහ පිටවීමට බාධා තිබීම නෑ. බාධා නෑ. ඒකාධිකාරී. පූර්ණ තරංගයේ දෙවෙනි උත්තරේ තමයි පූර්ණ තරංගයේ නිෂ්පාදිත ප්‍රභේදිතයි. ඒක වැරදි. ඒතකොට අනිත් එක බලන් දෙයක් නැහැ. තුන්වෙනි උත්තරේට යම් විකුණුම් කරුවන් විශාල සංඛ්‍යාවක් සිටින් පූර්ණ තරංගයේ හරි. ඒකාධිකාරී විකුණුම් කරුවන් සුළු සංඛ්‍යාවක් නෙමෙයි. පූර්ණ තරංගයේ තරම්ම නැති වුණත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ උත්තරේ වැරදි. හතරවෙනි උත්තරේ පූර්ණ තරංගයේ ප්‍රවේශයට සහ පිටවීමට බාධා තිබේ. ඒක වැරදි. ඒතකොට අනිත් එක බලන්න දෙයක් නැහැ. පස්වෙනි එක පූර්ණ තරංගයේ විකුණුම් කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම හරි. ඒකාධිකාරී තරංගය නිෂ්පාද ප්‍රභේදිතයි. ඒකත් හරි. ඒක උත්තරේ 19ට 5. 20 පූර්ණ තරංකාරී කර්මාන්තයේ කටයුතු කරන ආයතනයක් කෙටි කාලයේදී පහත සඳහන් තත්ත්වයකට මුහුණ පා සිටී. වර්තමාන නිමැවුම 5000යි, වෙළඳ පොලේ මිල 6යි, මුළු පිරිවැය 5000යි, මුළු ස්ථාවර 1000යි, ආන්තික පිරිවැය 6යි. ලාභ උපරිම කිරීමේ අරමුණෙන් කටයුතු කරන මෙම ආයතනය මොකක්ද අහනවා කරන්න ඕන. ඔයා දන්නවද ලාභ උපරිම කරන කොන්දේසි? ඒක දැනන් ඉන්න ඕන නැත්නම් වැඩක් නැහැ. ලාභ උපරිම කරන කොන්දේසිය MR = MC කෙටි කාලෙදී. ඕක ස්ථාවර පිළිවෙලකුත් තියෙනවනේ. ඒ කියන්නේ එයා ඉන්නේ කෙටි කාලේ තමයි. අපි මුලින්ම බලමු මෙයා දැනට MR සහ MR = MC අවස්ථාවේ නිමැවුමද හදන්නේ. මුලින් බලන්න ඕනේ ඒක පූර්ණ තරංකාරී ආයතනයක ලාභය ගන්න එකට පියවර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ලාභ උපරිම කරන නිමැවුම මට්ටම හොයාගන්න. ඒ තමයි MR = MC අවස්ථාවේ නිමැවුම. දෙවෙනි එක එම නිමැවුමේදී ලාභය හෝ අලාභය හොයන එක. ඒක දෙවෙනි පියවර. හරි. අපි මුලින්ම බලමු MR = MC මට්ටමේදී ඉන්නේ. හරි. එතකොට මේ වෙළඳ පොලේ මිල තමයි MR වෙන්නේ. එයා 6යි. වෙළඳ පොලේ මිල 6යි. MC 6යි. පැහැදිලිද? එහෙනම් හරි. MR = MC තැන තමයි ඉන්නේ. අපි ලාභයේ හෝ පාඩුව බලමු. මෙයාට එකකින් 6ක් හම්බ වෙනවා රුපියල් මිල. වර්තමානයේ නිමැවුම් මට්ටම ඒකක 500යි. ඒ කියන්නේ මෙයාගේ මුළු අය භාරය වෙන්නේ 500 වැඩි කිරීම 6. 3000යි. හරිද? මෙයාගේ මුළු පිරිවැය තියෙනවා 5000ක්. TC 5000 කියලා දීලා දෙනවා. මෙයා අලාභ ලබනවා. මම මේක කියලා දීලා තිනවා පන්තියේදී ගාණක් හදලා මම ආයෙ මේක මතක් කරනවා. මේක පැහැදිලි කරන්න මම රූපයක් අරන්. මේ තියෙන්නේ ඔය ආයතනයේ මිල 6 කියන එක. D AR MR. හරිද? මේ තියෙන්නේ ඕකේ MC. MC ඉහළ නගින අවස්ථාවේදී මේ තියෙන්නේ 500. හරිද? 500. හැබැයි
ඕකේ TC තියෙන්නේ. TC 5000යි කියන්නේ ඒක රුපියලට රුපියල් 10යි ඒකගේ. හැබැයි TC තියෙන්නේ ඕකේ මෙන්න මේ හරිය. මෙන්න මෙහෙන්දී. දොර 500 දී TC තියෙනවා 10ක්. හරිද? ඒ 10ව 500ක් තමයි මේ TC 5000 ඇවිල්ලා තියෙන්නේ. හරි? දැන් ඒතකොට මේ ආයතනයේ අලාභ ලබන එක හරි. හැබැයි මෙයා ලාභ උපරිම කරන නිමැවුම් මට්ටමේ තමයි ඉන්නේ. ඉතින් ලාභ උපරිම කරන නිමැවුම් මට්ටමේ අලාභයි වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව මෙයාට මේ මිල කියන එක පාලනය කරන්න බෑ. පැහැදිලි කියන එක. මිල පාලනය කරන්න බෑ. මෙයාට කරන්න පුළුවන් මෙයාට හොඳම ලාභයක් නම් උපරිම ලාභය. අලාභයක් නම් අවම ලාභය. අවම ලාභය ලැබෙන්නේ MR සමාන MC අවස්ථාවේ. ඒ කියන්නේ මෙයා තව ටිකක් මෙන්න මේ හරියට ගියොත් අලාභය තව වැඩි වෙනවා. මේ හරියට ගියත් ඒත් අලාභය වැඩි වෙනවා. පැහැදිලි කියන එක. ඒ නිසා මේ ආයතනයේ ලාභ උපරිම කරගන්න මුකුත් කරන්න ඕනේ නැහැ. හරිද? නිමැවුම් ප්‍රමාණය නොවෙනස්ව පවත්වා ගත යුතුයි. වෙන කරන්න දෙයක්. ඇත්තටම මේකේ උත්තරේ ගන්න මේ ටික ඕනේ නැහැ. දෙකෙන් දාම උත්තරේ කිව්ව හැකි. හැබැයි ඒක ගත්ත විදිහ ඔයාලට පැහැදිලි වෙන්නේ නැහැ මම මේ ටික ඇඳ මේ මුකුත් ඕනේ නැහැ. හරිද? බැරි වෙලා MR වැඩි වුණා නම් MC ට වඩා MR 6යි MC 8යි කියන්නේ. එතකොට මෙන්න මෙහෙම නෙන්නේ. මේ දිනේ MR. මේ දිනේ MC නේ. MR සමාන MC වෙන්නේ මෙහෙදී MC වැඩි කියන්නේ අපි ඉන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. මේ MR වඩා MC වැඩි. එතකොට අපි නිමැවුම සංකෝචනය කරන්න ඕන. හරිද? ඊළඟ මේක 4යි කියලා. ඒ ඉන්නේ මෙන්න මේ වගේ වෙලාවක. MC අඩුයි MR වැඩි. එතකොට අපි නිමැවුම වැඩි කරන්නේ. හරිද? ලාභය අලාභය කියන එක එකක්. ලාභ උපරිම කරන නිමැවුම කියන එක තව එකක්. ලාභ උපරිම කරන නිමැවුම කියන්නේ දැනට මේ ආයතනයට යන්න පුළුවන් හොඳම තැන. හරි. ඒතර මේකේ උත්තරේ නිමැවුම් ප්‍රමාණය නොවෙනස්ව පවත්වා ගන්න ඕනේ උත්තරේ 3. එතකොට 16 ඉඳන් 20 දක්වා ප්‍රශ්න 5යි වෙලා තියෙන්නේ නිෂ්පාදන ආයතන කියන පාඩමෙන් බලන්න පහෙන් ඔයාලට කීයක් තියෙනවද? ඊළඟට 21 වෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ ජාතික ගිණුම් වලින්. ව්‍යාපාර චක්‍රයක විවිධ අධිකරණයන් හරි ව්‍යාපාර චක්‍රේ නෝට් එක අරන් බලන්න. ව්‍යාපාර චක්‍රයක් තියෙන්නේ කොහොමද කියලා. ව්‍යාපාර චක්‍රය මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙතන තියෙනවා කාලය. මේ තියෙන මූර්ත නිමැවුම. අපේ විභව නිමැවුම විභව එක මෙහෙමයි යන්නේ. සත්‍ය නිමැවුම මෙන්න මෙහෙම යන්නේ. හරිද? මේක මෙහෙම පටන් අරන් යන්න පුළුවන්. මේක මෙහෙම පටන් අරන් යන්න පුළුවන්. ඒම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ උත්තර හැම එකම පටන් අරන් තියෙන්නේ සංකෝචනය කියන එක. සංකෝචනය කියන්නේ මෙන්න මේ අඩු වෙන එක. ඒතර මේකේ සංකෝචනය වෙලා ඉවර වෙච්ච තැන එනවා පතුල. පතුලට පස්සේ එනවා ප්‍රසාරණය. ප්‍රසාරණයලා උපරිම කරන මුදුන. එහෙනම් සංකෝචනය පතුල ප්‍රසාරණය මුදුනට. සංකෝචනය පතුල ප්‍රසාරණය මුදුනට. බැරි වෙලා උත්තරේ පටන් ගත්තා නම් එහෙම ප්‍රසාරණය කියන තැන. මේ හරියි. ඒතර ප්‍රසාරණය මුදුනට සංකෝචනය පතුල. ඒතර මේක පටන් ගන්න මේක චක්‍රයන්නේ. මේක පටන් ගන්න තරක් හරියට නෑ. නමුත් පටන් ගත්තට පස්සේ අනුපිළිවෙලක් සංකෝචනයෙන් තමයි ඔක්කොම උත්තර පටන් ගන්න දෙන්නේ. ඒ නිසා තමයි සංකෝචනය නම් පිළිවෙලට ගියේ. සංකෝචනය පතුල ප්‍රසාරණය මුදුනට. 21 උත්තරේ 4. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ ගණනය කිරීමේදී මොකක්ද ඇතුළත් කරන්නේ? හරිද? ස්ථාවර ප්‍රාග්ධන සම්පාදන. අලුතින් ඉදි කරන ලද නිවසක් මිලදී ගැනීම. හරිද? අලුතෙන් ඉදි කරපු නිවසක් මිලදී ගැනීම.
ඊට පස්සේ සුඛෝපභෝගී අලුත් මෝටර රථයක්. හරිද? පොඩ්ඩක් ඔබේ උත්තරේ හිතා ගන්න. අලුතින් ඉදලපු නිවසක් මිලදී ගැනීම. මේකේ උත්තරේ බොහොම සියුම් දැනට දෙන්නේ. කෙනෙක් බිල්ඩිමක් හදනවා. මේ නිවසක් හදනවා. ඒක මම ගන්නවා. හැබැයි ඒක අලුත්ම නිවසක්. හරිද? අලුත්ම නිවසක් නිසා ඒක ජාතික ගිණුම වලට එනවා. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. පරණ නිවසක් නම් ඔයාගේ නැංගින්නගේ මං ගත්තා නම් ඒක එන්නේ නැහැ. මොකද පැවතින පත්කමක් නැවත මිලදී ගැනීම නැවත විකිණීම ගන්නෙ නැහැ. හැබැයි මේක අලුත් එකක් නිසා ජාතික ගිණුම වලට ගන්නවා. මේකෙන් අහන්නේ ජාතික ගිණුම වලට ගන්නවා කියන එක නෙමෙයි. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඔය දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියලා එකක් තියෙන්නේ I කියලා එකක්. මේක කියන්නේ දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය ස්ථාවර කැලලක් කියන්නේ නෑ. ඒ කියන්නේ දල ආයෝජනය. මේක හැදෙනවා දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයෙන් පරිලේඛ වෙනස් වීම සහ වටිනාකම් වෙනස් වීම කියන තුනකින්. මේ දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ දිගුකාලීන වත්කමක් ඉදිකිරීම මිලදී ගැනීම. නිවාස කියන එක මම කියලා දුන්නා. කුටුම්බාංශයේ එකම ආයෝජන වියදම තමයි නිවාස අලුතෙන් නිවාස ඉදි කරන්නේ. නැත්නම් අලුතෙන් අලුත් එකක් ගන්න. ඒ නිසා මේක ජාතික ගිණුම් වලට එනවා. ඒ වගේම ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයකට එනවා. සුඛෝපභෝගී මෝටර රථයක් ගන්න එක. ඒකත් නිකන් අර වගේ තමයි. හැබැයි මං කියවනේ ජාතික ගිණුම් වලට එනවා මෝටර රථයක් ගන්න එක. හැබැයි ඒක ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය නෙමෙයි එන්නේ. කුටුම්බාංශයේ තියෙන එකම ආයෝජන වේදම අලුතෙන් නිවාස ඉදිකිරීම හරි අලුතෙන් හදපු එකක් සල්ලි දීලා ගන්න එක හරි අනිත් ඒවා පාරිභෝජන වේදම්. දැන් මේ මෝටර රථය ගන්න එක ජාතික ගිණුම් වලට එන අලුත් මෝටර රථයක් යන්නේ. හැබැයි ඒකේ ඉන්නේ පාරිභෝජන. සමාගමක කොටස් ගන්න එක මූල්‍යවත්කමක් ජාතික ගිණුම් වලට පැත්ත පළාතකවත් ගන්න එක. කොටස් මිලදී ගැනීම වෙනුවෙන් තරව් කරුට ගාස්තුවක් ගෙවන එක. තරව් ගාස්තුව එනවා. මොකද කොටස් කියන එක මූල්‍යවත්කම වුණා තරව් ගාස්තුව එනවා. ආදායමක් පිළිවෙල. හැබැයි ඒකේ ඉන්නේ ආයෝජනයේ නෙමෙයි. බඩිරිඟු වගාවට මුදල් වේදම් කිරීම. හරිද? බඩිරිඟු වගාවට මුදල් වේදම් කරන එක ආයෝජනයක් නෙමෙයි. ඒ නිසා එන්නේ. ඒ නිසා මේකේ උත්තරේ අංක 1. කිසියම් රටක කාල පරිච්ඡේද දෙකක් අතර පවත්නා මිල යටතේ දලදේශීය නිෂ්පාදිතයේ 108කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියා. නමුත් මූර්ත නිෂ්පාදිතය 2%කින් තමයි පහළ වැටුණා. දලදේශීය නිෂ්පාදිතයේ 108කින් වැඩි වෙලා හැබැයි මූර්ත නිමැවුම 2%කින් අඩු වෙලා. මොකද වෙලා තියෙන්නේ? මූර්ත නිමැවුමයි පවත්නා මිලට කියන්නේ වර්තන මිලට නිමැවුමයි අතර වෙනසින් පෙන්වන්නේ උද්ගමනය. එතකොට පවත්නා මිලට 108කින් වැඩි වෙලා තියෙනවා. හැබැයි මූර්ත එක 102කින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ දෙක අතර පරතරයේ උද්ගමනය මූර්ත නිමැවුම කියන්නේ පවත්නා මිලට වඩා මූර්ත නිමැවුමේ වෙනස අඩු වෙන්නේ උද්ගමනයේ වැඩි වෙනවා. ඒතර මෙතන වෙනස තියෙනවා උද්ගමනයේ 10%ක්. මොකද අපි මෙතෙන්ට ඍණ 10ක් ගැලපුවාම තමයි ඍණ 2 කියන උත්තරේ එන්නේ. එහෙනම් උද්ගමනය 10%යි. උද්ගමනය කියන්නේ මිල මට්ටම 10%කින් ඉහළ ගිහින්. උත්තරේ 5. හරි. ඊට පස්සේ තියෙන්නේ සාර්වාර්ථික සමතුලිතයේ ප්‍රශ්නේ පාඩම අපි තාම කරලා නැහැ. එතකොට 21 ඉඳන් 23 වෙනකම් ප්‍රශ්න 3ක් තියෙනවා. 3න් කීයක් හරිද කියලා දාන්න. ඊළඟට තියෙන්නේ මුදල් බැංකු මිල මට්ටම් ප්‍රශ්න. ඒකත් අපි කරලා නැහැ. එතකොට ආයි අපිට කරන්න පුළුවන් 35 කියන ප්‍රශ්න. නෑ 36 කියන ප්‍රශ්න. සුද්ධ පොදු භාණ්ඩයකට උදාහරණ මෙතන තියෙනවා මොකද්ද? ජාතික
ආරක්ෂාව. ඒවා නම් බලන්න දෙයක් නෑ. නෝට් එකෙම තියෙන උදාහරණ පාරිභෝජනයේ තරංකාරීත්වයකුත් නැහැ. මිල නොගෙවන අය පාරිභෝජනය බැහැර කරන්නත් බෑ. 37ට එමු. කිසියම් විශේෂිත භාණ්ඩයක් සඳහා අදාළ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ MBP සහ ආන්තික සමාජ ප්‍රතිලාභ MSB වෙළඳපොළ සැපයුම් වක්‍රය පහත දැක්වේ. හරිද? ඒතර සැපයුම් වක්‍රය තමයි හැම වෙලෙම ආන්තික පෞද්ගලික පිළිවෙල වෙන්නේ. දැන් මේකෙදි ප්‍රතිලාභ පැත්ත වෙනස් වෙලා තියෙනවනේ. පෞද්ගලික ප්‍රතිලාභේ සමාජ ප්‍රතිලාභේ අපි වරකට වෙනස් කරන්නේ එකයි. එහෙනම් පෞද්ගලික පිළිවෙලම තමයි සමාජ පිළිවෙල වෙන්නේ. ඔය රූප සරහන් අපි ඕන තරම් ඇඳලා තියෙනවා. හරිද? මේක තේරුම් ගන්න ඕනේ M පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා වැඩි සමාජ ප්‍රතිලාභය. හරි. එතකොට මෙතන තියෙන්නේ සමාජ ප්‍රතිලාභය වැඩි කියන්නේ. මේකේ මේ ඉල්ලුම් වක්‍රය වගේ එකනේ වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් මේක පාරිභෝජනයේ බාහිරතාවය. පෞද්ගලිකකට වඩා සමාජික වැඩි නම් ධන බාහිරතාවයක්. ඒ කියන්නේ මේක පාරිභෝජනයේ ධන බාහිරතාවයක්. පාරිභෝජනයේ ධන බාහිරතාවයක් තියෙනකොට ඇති වෙන්නේ මොකද්ද? ඌන පරිභෝජනයක්. ඒ කියන්නේ මේක පරිභෝජනය කරන එක බාහිර කට්ටියටත් හොඳයි. නමුත් වෙළඳපොළ ඒක ගැන හිතන්නේ නැහැ අඩුවෙන් පරිභෝජනය කරන්නේ. ඒ වෙනස තමයි ඔය H සහ J වලින් කියන්නේ. H කියන එකෙන් කියන්නේ H කියන්නේ MBP සහ MPC පෞද්ගලික ප්‍රතිලාභයි පෞද්ගලික පිළිවෙල සමාන වෙන තැන. H මේ තමයි වෙළඳපොළ සමතුලිත. සමාජ ප්‍රශස්තය කියන්නේ MSB සහ MSC සමාන වෙන තමයි J කියන්නේ. වෙළඳපොළ සමතුලිතයයි සමාජ ප්‍රශස්තය අතර වෙනස තමයි ඌන පරිභෝජනය. උත්තර උත්තරේ H J ප්‍රමාණයෙන් එම භාණ්ඩයේ ඌන පරිභෝජනයක් දැකිය හැකිය. 4 තමයි උත්තරේ. 38 ඒක ඒ කාලීන දත්තවලට අදාළ ප්‍රශ්නය නිසා ඒක මම අයින් කරලා දානවා. 39 ශ්‍රී ලංකාවේ පුනරාවර්තන වියදම් ප්‍රධාන සංරචක මුළු වියදම තුල ගන්න සාපේක්ෂ වැදගත්කම අනුව පෙළ ගැස්සුවොත් මම කියලා දුන්නා තනි වියදමක් විදිහට ලංකාවේ වැඩිම වියදම තමයි මොකද්ද? පොලි වියදම. මේ ප්‍රධාන වියදම් ටික නෙමෙයි තියෙන අණු වියදම් තියෙන්නේ මේක ඇතුලේ. බලන්න. හරි. කුටුම්බ සඳහා ලබා දුන් සංක්‍රාමට පස්සේ පොලි වියදම තියෙන නිසා ඒ උත්තරේ වැරදි. හරි. පොලි වියදම තමයි ලොකුම එක වෙන්න ඕනේ. හරි. උතන උත්තරේ නෑ මේක. හේතුව ඒ කාලේ තිබ්බ සාපේක්ෂ විශාලත්වය නේ තියෙන්නේ. දැන් සාපේක්ෂ විශාලත්වය වෙන්නේ ඇත්තරම වැඩිම තනි වියදමක් විදිහට වැඩිම ගෙවීම වෙන්නේ පොලි ගෙවීම. ඊට පස්සේ වැටුප් පා වේතන ඊට පස්සේ සංක්‍රාම. එන්නමයි හදන්නේ. ඔය තුන්වෙනි උත්තරේ වෙනස් කරගන්න. ඒතකොට ඇත්තටම ඔකට උත්තරයක් මේකේ නෑ. හරි. මෑත වර්ෂවලදී අයවැය හිඟය පියව ගන්න පාවිච්චි කළේ පුළුල් වශයෙන් භාණ්ඩාගාර බැඳුම් කර දෙවෙනි උත්තරේ. එතකොට මේකෙදි අපිට ගන්න පුළුවන් 36 නම් 36 37 38 අපි අතහැරියා 39ට උත්තරයක් ගන්න බැහැ 40. ඔය ටික අහලා තියෙන එක පාඩමකින් තුනෙන් කීයද කියලා දාන්න. 41 වෙනි ප්‍රශ්නේ. එතන ඉඳන් තියෙන්නේ අන්තර්ජාතික වෙළඳාමයි අන්තර්ජාතික මූල්‍යය. ඒ කාලේ වෙනකම් එකට ඇහුවේ. ජපානයේ රිදී ඒකකයක් නිෂ්පාදනය කරන්න ශ්‍රම පැය 50යි.
සහල් ඒකකයක් නිෂ්පාදනය කරන ශ්‍රමපෑ 100යි. තායිලන්තයේ රෙදි ශ්‍රමපෑ 200යි. සහල් වලට ශ්‍රමපෑ 200යි. කවර ප්‍රකාශයක් නිවැරදි වේද කියලා අහනවා. මුලින් මේක ලියාද? හරිද? මේකේ තියෙන්නේ ශ්‍රමපෑ වලින්. ඒ නිසා මේ ගාන යෙදවුම් ප්‍රවේශයේ ගානක් බව මතක තියාගන්න. සාපේක්ෂ වාසීට හරි නිරපේක්ෂ වාසීට හරි මේ ගානේ දීලා තියෙන්නේ අපිට යෙදවුම් ශ්‍රමපෑ දීලා තියෙන්නේ. මම මේ ගානේ තියෙන දත්ත ටික මෙන්න මෙහෙම ලියා ගන්නවා. ජපානය මුලින්ම තියෙන්නේ රෙදි ඊට පස්සේ සහල්. රෙදි වල ගාන 50යි සහල් වලට 100යි. රෙදි 50යි සහල් 100යි. ඊට පස්සේ තියෙනවා තායිලන්තය 200යි. ප්‍රකාශනත් එක්ක මේක උත්තරේ ගන්න බලමු. සහල් නිෂ්පාදනය සඳහා ජපානයට සාපේක්ෂ වාසි පවතී. සාපේක්ෂ වාසිය හොයන්න වෙනවා. සාපේක්ෂ වාසිය හොයන්න මේක යෙදවුම් ප්‍රවේශය නිසා මේ ගාන යෙදවුම් ප්‍රවේශයෙන් දීලා තියෙන්නේ. එතකොට උඩට දාන්න ඕනේ නිපද වූ ඒකක. බෙදීම කැපකල ඒකක. ප්‍රවේශය අනුව ආවස්තික පිරිවැය හොයන සූත්‍රය වෙනස් වෙනවා. මම මේ ටික මෙහෙමම ගන්නවා අපි ජපානයේ හොයමු. ජපානයේ හදන්නේ මේ දෙකනේ. ඒතකොට නිපදවන්නේ 50ක් බෙදීම 100 භාගයයි. මේක මාරු කරලා තමයි මෙතෙන්ට එන්නේ 100 බෙදීම 50 2යි. තායිලන්තේ කොහොම බැලුවත් 1යි. හදන්න යන්නේ 200 දෙක නෙදී 200 දෙකෙන් බෙදුවම 2යි. එතකොට දැන් සාපේක්ෂ වාසි ගන්නකොට භාණ්ඩ තියෙන්නේ මේ පැත්තේ. අඩු ආවස්තික පිරිවැයට රෙදි හදන්නේ මෙයා. අඩු ආවස්තික පිරිවැයට සහල් හදන්නේ මෙයා. එතකොට ජපානයේ සාපේක්ෂ වාසි තියෙන්නේ රෙදි වල. මේ ප්‍රකාශය මොකද්ද කියන්නේ? සහල් සඳහා ජපානයේ සාපේක්ෂ වාසි පවතී. නෑනේ තායිලන්තයේ තියෙන්නේ. උත්තරේ වැරදි. සහල් නිෂ්පාදනය සඳහා තායිලන්තයේ නිරපේක්ෂ වාසියක් පවතී. නිරපේක්ෂ වාසිය කියන්නේ නිමැවුම්නා වැඩියෙන් හදනවා එදවුම්නා අඩුවෙන් හදන්න ඕන. හරිද? එතකොට රෙදි අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන්නේ ජපානය. සහලු අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන්නේ ජපානය. එතකොට මේ තායිලන්තයේ නිරපේක්ෂ වාසි තියනවා කියන කතාව වැරදි. අංක දෙකක් වැරදි. රෙදි නිෂ්පාදනය සඳහා ජපානයේ සාපේක්ෂ වාසි පවතී. රෙදි ජපානයේ සාපේක්ෂ වාසි. හරි. තුන්වෙනි එක හරි. රෙදි නිෂ්පාදනයේට තායිලන්තයයිලු තියෙන්නේ ඒක වැරදි සාපේක්ෂ වාසි. රටවල් දෙකම රෙදි නිෂ්පාදනය කළ යුතුයි. නිෂ්පාදනය කරන්න ඕනේ මොකද්ද කියන එක හරියට වෙන්නේ සාපේක්ෂ වාසි. ඒකේ කියන්නේ නැහැ එහෙම. ඒකේ රටවල් දෙක අතර භාණ්ඩ දෙක විශේෂීකරණය කරනවා. හරි. එතකොට උත්තරේ වෙන්න ඕනේ ඕකේ. රෙදි නිෂ්පාදනයේ ජපානයේ සාපේක්ෂ වාසි පවතී. මෙහෙම ගානක් දුන්නා මේක හිතින් හදන්න එපා. එහෙම මෙහෙම ඉලක්කම් දාලා. මෙහෙම හදන්න. මේක ලියන්න විනාඩියක්වත් යන්නේ නැහැ. හරි. ඒතර උත්තරේ මේකේ තියෙනවා. වර්ධින් ප්‍රකාශය ගෙනල්ලා මේකෙන් හරිද කියලා බලන්න. මොකද හැම එකක්ම ලකුණක්. 42 අන්තර්ජාතික වෙළඳාම ඔස්සේ කිසියම් රටකට තම නිෂ්පාදන හැකියාව මායිමට පිටතින් නිෂ්පාදනය කිරීමට පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසෙනවා. නිෂ්පාදන හැකියාවක් පිටතිනේව හදන්න බෑ. අන්තර්ජාතික වෙළඳාමේ ආනයන අපනයන වලින් පරිභෝජනය කරන්න පුළුවන්. ඒ නිසා මේ පළවෙනි උත්තරේ තියෙන නිෂ්පාදන හැකියාව මායිමට පිටතින් නිෂ්පාදනය කරන්න පුළුවන් කියන කැලේ වැරදි. ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි. නිෂ්පාදන හැකියාව වක්‍රයේ පිටතට විතැන් කරන්න නම් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා. එහෙම කරන්න බෑ. පාරිභෝජනය කරන්නයි පුළුවන්. දෙකක් වැරදි. තමන් නිපදවන සියලුම භාණ්ඩ ඒකකවල පිරිවැය පහළ දමා ගැනීමට හැකි වේ. තමන් නිපදවන පිරිවැය අන්තර්ජාතික වෙළඳාමෙන් ගියාගේ අඩු කරගන්න බෑ. තම පාරිභෝජන හැකියාවන් නොවෙනස්ව පවත්වාගෙන නිෂ්පාදන හැකියාව. ආයි කියන්නේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් කියලා එහෙම වෙන්නේ නැහැ.
නිෂ්පාදන හැකියාවෙන් පිටත පරිභෝජනය කිරීමට අවස්ථාව සැලසේ. ඒක තමයි උත්තරේ. 5. ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ සහ මූල්‍ය ගිණුමේ හිඟය. මේ ඓක්‍ය. වර්තන ගිණුමයි මූල්‍ය ගිණුමයි. හරිද? වර්තන ගිණුමයි මූල්‍ය ගිණුමයි. ගිණුම් තුනයි ළමයි තියෙන්නේ. වර්තන ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි මූල්‍ය ගිණුමයි. අපි සාමාන්‍යයෙන් කියනවා මෙන්න මේ දෙකේ එකතුවට මෙතන ධන තිබ්බොත් මෙතන ඊට සමාන ඍණ උත්තරයක් එනවා කියලා. හරිද? එතකොට මේකේ අහන්නේ මේ තුනේ එකතුව බිඳුවක් එනවනේ. හරිද? ඒතර මේකේ අහන්නේ වර්තන ගිණුමේ ශේෂයයි මූල්‍ය ගිණුමේ ශේෂය එකතු කරලා මෙන්න මොකද්ද? ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ප්‍රාග්ධන ගිණුමේ ශුද්ධ ශේෂයට සමාන වෙයි. උත්තරේ 4. ජපාන් යෙන් මුදල් ලේඛකයේ ශ්‍රී ලංකා රුපියල් මිල. ජපාන් යෙන් වල ශ්‍රී ලංකා රුපියල් මිල. හරිද? යෙන් වලට මෙන්න මෙහෙම ඉලක්කමක් තියෙන y අකුරක් වගේ මොකද මේ කපලන් තියෙන්නේ. හරිද? ඉතින් යම් ගන්න තියෙනවා අපි මෙහෙම වලින් yen එක අපි හිතමු රුපියල් 3යි කියලා තියෙනවා. මේක කියන්නේ ජපාන් යෙන් මුදල් ලේඛකයේ ශ්‍රී ලංකා රුපියල් මිල. අඩු වෙලා. දැන් yen එක රුපියල් 2ක් වෙලා. ඕක තමයි කියන්නේ. හරිද? ලියාගෙන බලන්න. දැන් මේ ප්‍රකාශන බලන්න. ජපාන් පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩ සාපේක්ෂව ලාභදායක වේ. දැන් හිතන්න. හරිද? ලංකාවෙන් භාණ්ඩයක් යවනවා ජපානයට. ඒක අපි මිල කරලා තියෙන්නේ හරිද? මිල කරලා තියෙන්නේ yen වලින්නේ. දැන් මේ අඩුවීම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතුළේ. ජපානේ මොන වෙලාවද කියලා හිතන්නේ නෑනේ. මොකද මේ yen එකේ රුපියල් වටිනාකම තීරණය වෙන්නේ yen එකේ ඉල්ලුම සැපයුම අනුව. හරිද? එහෙ ඕක තීරණය වෙන්නේ රුපියලේ ඉල්ලුම සැපයුම අනුව. එතකොට අපේ මෙහි yen එක අඩු වුණා කියලා එහෙ රුපියල අඩු වෙලාද දන්නේ නෑනේ. ඒ නිසා අපි යවනේ යාට ලාභදායී කියලා හරියටම ටක්කිටම කියන්න බෑ. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ජපානයේ භාණ්ඩ සාපේක්ෂව ලාභදායී වෙයි. කලින් කියනවා yen 100ක භාණ්ඩයක්. ඒක එතකොට ලංකාවේ එළනපොලේ රුපියල් 300ක් වෙනවා. දැනුම් කියනවා yen 100ක භාණ්ඩයක් කියන දැන් රුපියල් 200ක්. ඒක හරියටම කියන්න බෑ. ඒ උත්තරේ හරි. ජපානයේ තුල ශ්‍රී ලංකාව රුපියල් සඳහා ඉල්ලීම වැඩි වෙයි. එහෙම කියන්න බෑ මේ ලංකාවේ එළනපොලේ මේ වෙලාවේදී. ජපාන් සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණේ. එහෙම වෙන්නේ නැහැ. කලින් ජපානයේ සංචාරකයෙක් කෙනා yen 1000ක් අරගෙන. ඒකට හම් වෙනවා ලංකාවේ තුල රුපියල් 3000. දැනුත් එක්කෙනෙක් කෙනා yen 1000ක් අරගෙන. ඒ මාසෙ ගන්න රුපියල් 2000යි. ඒ නිසා ඒගොල්ලෝ මෙහෙ ඉන්නේ. ශ්‍රී ලංකාවේ සංචාරකයන් වැඩි වැඩියෙන් ජපානයට යෑම අධෛර්යමත් කෙරේ. අධෛර්යමත් කෙරෙනවද? අධෛර්යමත් කෙරෙන්නේ නැහැ. කලින් yen 1000ක් ගන්න අපි රුපියල් 3000ක් දෙන්න ඕනේ. දැන් yen 1000ක් ගන්න අපි රුපියල් 2000යි දෙන්න ඕනේ. එහෙනම් අපේ කට්ටිය කියන එක වැඩි වෙයි. හරි? ඒක ඔය ප්‍රශ්න ටික අහලා තියෙන්නේ අන්තර්ජාතික වෙළඳාමයි අන්තර්ජාතික මූල්‍ය කියන පාඩම් දෙකේ. ඒක අහලා තියෙනවා 41 42 43 44. ප්‍රශ්න 4ක්. 41 ඉඳන් 44ට. 4ෙන් කීයද කියලා දාන්න. 45 එක්තරා ආර්ථිකයක ක්‍රය ශක්ති සාම්‍ය පදනම් කරගත් ප්‍රතිශීර්ෂ දල ජාතික ආදායම කිසියම් කාල පරිච්ඡේදයේ ඉහළ ගිහිල්ලා තිබ්බත් මානව සංවර්ධන දර්ශකයේ මනින සංවර්ධනය නොවෙනස්ව තිබුණලු. හරිද? මොකද්ද වැඩි වෙලා තියෙන්නේ? ප්‍රතිශීර්ෂ දල ජාතික ආදායම වැඩි වෙලා තියෙනවා. නමුත් මානව සංවර්ධන දර්ශකය නොවෙනස්ව තිබිලා තියෙනවා මේ විදිහට. හරිද? ඒකට හේතුව කීයද කියලා අහනවා. ඒ හේතුව මොකද්ද කියලා අහනවා. හරිද? ඒකට හේතුව තමයි ප්‍රතිශීර්ෂ දල ජාතික ආදායමෙන් වරින්නේ මිනිසුන්ගේ ආදායමේ
වෙනස් වීම. රටේ ආදායම වෙනස් වීම. මේක වැඩි වෙලා තියෙනවා. ඒක වැඩි වෙනකොට මානව සංවර්ධන දර්ශකය නොවෙනස් වෙලා තියෙන්නේ. ආදායම විතරක් නෙමෙයිනේ මානව සංවර්ධනයට බලන්නේ. ඒ අනිත් දර්ශකයක් පල්ලෙහාට ඇවිල්ලා. ඒක තමයි ඉතින් මේ තියෙන්නේ ආදායම. මේ තියෙන ආදායම නොවන අනිත් දර්ශකෙ. ආදායම වැඩි වෙලා තියෙනවා. හැබැයි අවසාන උත්තරේ වැඩි වෙලා නැත්තේ මේ වැඩිවීම මේකේ ධනාත්මක වර්ධනය මේකේ අනිත් මුදල් නොවන ඒවා ඍණාත්මක පල්ලෙහාට වැටීමක් තුළ එකිනෙක තුලණය වෙලා තියෙනවා. ළමයි පාසල් යන වර්ෂ ගණන ඉහළ ගියොත් ඒක හොඳයි. ඒක නෙමෙයි උත්තරේ. උපදේදී ආයෝපේක්ෂාව අඩු වුණොත් හරිද? අන්න උපදේදී ආයෝපේක්ෂාව කියන්නේ මානව සංවර්ධන දර්ශකයේ ගන්න එක. එහෙනම් ඒක අඩු වීම නිසා තමයි තල ජාතික ආදායම වැඩි වුණත් මානව සංවර්ධන දර්ශකයේ නොවෙනස් වෙන්නේ. ඒක හරි. වැඩිහිටි සාක්ෂරතා අනුපාතයේ පල්ලෙහාට වැඩි. වැඩිහිටි සාක්ෂරතා අනුපාතයේ මානව සංවර්ධන දර්ශකයේ ගන්න එකක් නෙමෙයි. හරිද? උද්දමනය ගැන බලන්නේ ජනගහන වර්ධනය අදාළ නැහැ. හරිද? ජනගහන වර්ධනයේ ඉහළ යාම නිසා. මොකද ඒකත් ආදායමනේ බලන්නේ. ප්‍රතිශීර්ෂ ආදායම තමයි වැඩි වෙලා තියෙන්නේ. ජනගහනයේ වර්ධනය වුණත් ඊට වඩා වැඩි වීමකින් ආදායම වැඩි වෙලා තියෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ දෙක. කුටුම්බ ආදායම් 46. කුටුම්බ ආදායම් ව්‍යාප්තියට දාලා ලෝරන්ට්ස් වක්‍රය දීලා තියෙනවා. ගිනි සංගුණකයේ වනින්නේ මොකෙන්ද? ගිනි සංගුණකයේ වනින්නේ ඔය රූපේ පල්ලෙහා තියෙන කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ BC ගේ වර්ගඵලයෙන් බෙදන්න ඕනේ B ගේ වර්ගඵලය. හරි එහෙම තමයි ගිනි සංගුණකේ හදන්නේ. B හි වර්ගඵලය B වර්ගඵලය සහ C වර්ගඵලය එකතු වීම බෙදන්න. මතක තියාගන්න අපි මේ රූප සරණ අඳිනකොට වෙන මොකක් හරි ඉලක්ක අකුරු ටිකක් දාලා ඇති. ඒක මෙතෙන්ට වැදගත් නෑ. රූපේ තියෙන අකුරු දිහා බලන්න. අපි ගන්න ඕනේ ආදායම් ව්‍යාප්ති රේඛාව තියෙනවනේ. සම ව්‍යාප්ති රේඛාවයි ආදායම් ව්‍යාප්ති රේඛාවයි අතර තියෙන කොටස. ඒ කියන්නේ මෙන්න මේක. තාප කැලක් තියෙන. මේ කොටසේ වර්ගඵලය මෙන්න මේ සම්පූර්ණ කොටසේ වර්ගඵලයෙන් බෙදන්න ඕන. සම්පූර්ණ කොටසේ වර්ගඵලය කියන්නේ B දාන C. ඊළඟට දෙන ලද වර්ෂයක කිසියම් කල්පිත ආර්ථිකයක ශ්‍රම වෙළඳපොළ දත්ත වැඩ කරන වයසේ ජනගහනය ඉන්නවා මිලියන 25ක්. සේවා වියුක්ත ජනගහනය ඉන්නවා මිලියන 3ක්. ඒගොල්ලන්ට රස්සාවල් නැහැ. සේවා නියුක්ති අනුපාතිකයේ ඉන්නවා 180ක්. මිලියන 80ක් නෙමෙයි 180ක් ඉන්නවා. වැඩ කරන්න පුළුවන් වයසේ ජනගහනය ඉන්නවා මිලියන 25ක්. සේවා නියුක්ති අනුපාතය 180යි. සේවා වියුක්ති අනුපාතය මිලියන 3යි. අහන්නේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය. හරිද? මූලික දේවල් ටික මතක තියෙන්න ඕනේ. ඔය ජනගහනයට අදාළව අනිවාර්යයෙන්ම ගණනය කිරීමක් වෙනවා MCQ ගොඩක් වෙලාවට. ඉන්නවනේ වැඩ කරන්න පුළුවන් වයසේ ජනගහනේ. වැඩ කරන වයසේ එවුන් ඉන්නවා. උන්ට වැඩ කරන්න පුළුවන්. උන් කීයද මිලියන 25යි. ඒකෙන් ටිකක් වැඩ කරන්නේ නැහනේ. හරිද? ශ්‍රම බලකාය කියලා කියන්නේ මේකෙන් ටිකක් අයින් වෙනවා ඒකෝට. මේකෙන් ටිකක් අයින් වුණාම වෙනවා ශ්‍රම බලකාය කියලා. ශ්‍රම බලකාය කියන්නේ වැඩ කරන්න පුළුවන් සහ කැමති වූ. මොකද වැඩ කරන වයසේ ජනගහනේ වැඩ කරන්නේ නැති සහ වැඩ කරන අකමැති වූ අයින් කරනවා. වැඩ කරන්න බැරි සහ වැඩ කරන්න අකමැති වූ. අයින් කළාම ශ්‍රම බලකාය එනවා. ඒකේ උත්තරේ දන්නේ අපි මෙතන ගාන දන්නේ නැති හින්දා. හරිද? ඒතර මෙතෙන්ට යම් ගානක් එනවා. මේ ගාන ඇතුලේ ඉන්න සමහර උන් සේවා නියුක්තයි. ශ්‍රම බලකායේ ඉන්න සමහර අය සේවා නියුක්තයි. සේවා නියුක්ත. සමහරව සේවා වියුක්තයි. එතකොට සේවා නියුක්ත සහ සේවා වියුක්ත දෙකේ එකතුවයි මෙන්න මේ එකතුවයි සමාන වෙන්න ඕනේ. ශ්‍රම බලකායේ සමහර උන් සේවා නියුක්තයි සමහර උන් කියන්නේ රස්සාවක් කරන්න කැමති රස්සාවක් හොයනවා. උන්නේ ශ්‍රම බලකායේ ඉන්නේ.
ඉතින් සමහරවිට රස්සාවල් දෙනවා සමහරවිට රස්සාවල් නැහැ. මේකේ කියනවා සේවා වියුක්ත ජනගහනය මිලියන 3යි කියලා. සේවා නියුක්ත ජනගහනයේ දීලා තියෙන්නේ ප්‍රතිශතයක් විදියට 80%යි කියලා. හරිද? දැන් සේවා නියුක්ත ජනගහනය බලන්නේ ශ්‍රම බලකායින් ප්‍රතිශතයක් විදියට. මේකෙන් ප්‍රතිශතයක් විදියට බලලා වැඩක් නැහැ නේ. මොකද මේ ඉන්න මිලියන 20ම රස්සාවල් හොයමින් ඉන්නේ නැහැ. මෙන්න මෙතන ඉන්න ගාන තමයි රස්සාවක් කරන්න පුළුවන් සහ රස්සාවක් කරන්න කැමති වූ. ඒකෙන් 80% රස්සාවල් තියෙනවා. එහෙනම් මේ දෙකේ එකතුව 100%ක් වෙන්නේ නැහැ. ශ්‍රම බලකායෙන් 80%කට රස්සාවල් තියෙනවා නම් 20%කට තමයි රස්සාවල් නැත්තේ. ඒ කියන්නේ 5න් එකකට 120යි කියන්නේ 0.2යි නේ, 5න් එකයි. 5න් එකකට රස්සාවල් නැහැ. එහෙනම් බලමු රස්සාවල් තියෙන ගාන. මිලියන 3 කියන්නේ හරිද 120 වගේ එක. අපි බලමු 180 වගේ එක කීයද? මෙතන 1යි, මෙතන 4යි, මෙතන මිලියන 12යි. මිලියන 12යි. එතකොට මෙතනගේ මිලියන 15යි. දැන් බලන්න මේ උත්තරේ හරිද කියලා. මිලියන 15න් මිලියන 12ක් කියන්නේ 180ක් වෙන්නේ බෑ. මේ උත්තරේ හරිනම් මේකේ 1යි නෙමෙයි, මෙතනද තියෙනවා 3 4ක්, මෙතන තියෙනවා 5ක්, මෙතෙන්ද තියෙනවා 20ක්. 20 4 80. එහෙනම් හරි. මිලියන 12යි. මේ උත්තරේ සමානයි නම් මෙතෙන් දෙන්න ඕනේ කීයද? මිලියන 15. හරිද? මිලියන 15. ඒකත් නෙමෙයි අහන්නේ. අහන්නේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය කියන්නේ වැඩ කරන වයසේ ජනගහනය කොච්චර ශ්‍රම බලකායි ඉන්නවද? එහෙනම් 25ක් ඉන්න වැඩ කරන වයසේ උන්යකින් 15යි ශ්‍රම බලකායි ඉන්නේ. 100ට ගත්තාම මෙතනට එනවා 5 ඒවා 3ක්, මෙතෙන්ට 5යි, 20යි, 100ට 60යි. හරිද? ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 47 වෙනි ගානේ කීයද? 100ට 60යි කියලායි එන්නේ. ඊළඟට 48 සහ 49 කාලීන දත්ත වලට අදාළ ප්‍රශ්න දෙකක් නිසා මම ඒක කරන්නේ. පහත දැක්වෙන දේ අතුරින් ශ්‍රී ලංකාවට විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රබල බාධකයක් නොවන්නේ මොකක්ද කියලා. ප්‍රබල බාධකයක් නොවන්නේ. බාධකයේ වෙන එක නෙමෙයි අහන්නේ. හරිද? සාර්වාර්ථික අස්ථායීතාවය. හරිනේ. ඒතොර මිනිස්සු ඉන්නේ නැහැ මේ ආයෝජනය කරලා. ශ්‍රම වෙළඳපොලේ දෘಢතාවය. ශ්‍රමයේ සම්බන්ධ නීති වැඩි. එන්නේ නැහැ මේක. ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය. ප්‍රතිපත්ති නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොටත් එන්නේ නැහැ. දූෂණය. ඒ කියන්නේ පලා ඉල්ලනවා, කොමිස් ගන්නවා. ආයෝජකයින් එන්නේ නැහැ. අපනයන ශාස්ත්‍රයේ විවිධාංගීකරණය ප්‍රමාණවත් වෙනවා. අපි අපනයනය කරන එක බලපන්නේ නැහැ. මෙහෙට ආයෝජනය කරන්නේ. ඒ නිසා පස්වෙනි එක තමයි උත්තරේ. 5. ඒතකොට අපි මෙතන ගත්තේ 45 ඉඳන් 47ට. 45 ඉඳන් 47ට. ඊට පස්සේ අපි ගත්තා 50. 45 46 47 50. හතරෙන් කීයද කියලා ගන්න. ඒක ඔක්කොම අපි මෙතන කතා කළා ප්‍රශ්න 15යි 20යි 23යි 26යි 30යි 34ක්. 34ක් කතා කළේ ප්‍රශ්න 4ක් විතර අපි අතහැරියා. මේ කාලීන දත්ත තියෙන නිසා. ඒකේ උත්තරේ නෑනේ. එතකොට 38කට විතර අපි උත්තර ලියන්න පුළුවන් මේ පාඩම් ටිකෙන්. මේ පරණ සිලබස් එකේ උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් මේ පාඩමකින් මෙන්න මේ පාඩමේ ප්‍රශ්න 5ක් විතර එනවා. හරිද? ඒ නිසා අපේ ප්‍රශ්න සංඛ්‍යාව හරියට මෙතෙන්ට සමාන වෙන්නේ නැහැ. මෙතන ප්‍රශ්න 9ක් වුණාට මේ පාඩම් දෙකෙන් දැන් ප්‍රශ්න 10ක් විතර එනවා. ඒ වගේ. හරි? ඒතර පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රශ්න ටික පුරුදු වෙන්න හොඳයි. ප්‍රශ්නවල ස්වරූපය වෙනස් වෙලා නැහැ. කියන්නේ දැන් මීට වඩා අමාරු ප්‍රශ්න එනවා. එහෙම නැත්නම් මීට වඩා ලේසි ප්‍රශ්න එනවා. එහෙම එකක් නැහැ. ප්‍රශ්න මේ වගේම තමයි. හරි. ඔන්න පළවෙනි පේපරේ අපි සාකච්ඡා කළා. කලින් පේපරේ වගේම මේ ලකුණු ලැයිස්තුවේ ෆොටෝ එකක් මට එවන්න ඕනේ හැමෝම WhatsApp කරන්න. දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකකින්.
වීඩියෝ ටික ඉක්මනට බලාගෙන යන්න. මොකද ගිය මාසේ ටිකක් වීඩියෝ ඕගොල්ලන් දාන්න බැරි වෙච්ච නිසා තමයි සතියේ වීඩියෝ දෙකක් විතර දැන් එන්නේ. එතකොට ඊට පස්සේ තියෙන සෙකන්ඩ් පේපර් එක බලන්න. ඒත් එක්ක මම අප්ලෝඩ් කරලා දෙනවා දැන් 2018 ප්‍රශ්න පත්‍රයේ. ඒක අපි සඳුදාට සාකච්ඡා කරනවා. 2018 පේපර් එක. හරිද? දැන් සඳුදා ඒකේ උත්තර ටික එනවා. ඊට කලින් උත්තර ලියන්න. අනිවාර්යෙන් එක විෂයක් සඳහා අඩුම පැය 3ක් පස් මහන්සි වෙන්න ඕනේ දැන්. පැය 3යි කියන්නේ විෂයයකට විෂයන් 3ක් තියෙනවා. පැය 9ක්. පැය 9ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. හේතුව ලොකු ප්‍රමාණයක් නොවෙන්නේ පැය 7ක් විතර නිදාගත්තාම හොඳට මැදින්. ඒතර පැය 24ක් තියෙනවා. පැය 7ක් අයින් කරාම තව පැය 17ක් තියෙනවා. 17න් 9ක් තමයි මේ පාඩම් කරන්න කියන්නේ. හරිද? 9ව දෙකක් 18යි. ඒ කියන්නේ පැයක් වැඩ කරලා පැයක් නිකන්. පැයක් වැඩ කරලා පැයක් නිකන් හිටියා පැය 9ක් පාඩම් කරනවා. ගණන් හදලා බලන්න. හරිද? පැයක් වැඩ කරනවා පැයක් නිකන්. ආයි පැයක් නිකන්. එහෙන් බැලුවාම පැය 9ක් පාඩම් කරන්න පුළුවන්. නිදා ගන්න වෙලාව ඇර අනිත් වෙලාවෙන් භාගයක් පාඩම් කරනවා. හරිද? කාට හරි හිතනවා නම් මට පැය 9ක් පාඩම් කරගන්න වෙන්නේ නැහැ කියලා. හරිද? ඔයා බලන්න. දවසක ඔයාගේ දිනචර්යාව අරගෙන ලියලා බලන්න මොනවද කරලා තියෙන්නේ. ඒතකොට තේරෙනවා වෙලාව කොච්චර අපදයාවල තියෙනවා. හරිද? ඒ නිසා පේපර් එක ලේසි වෙන්නේ නැහැ කිසිම විදිහක 2020 ළමයි හිතාගෙන හිටියා වගේ හිතන්න එපා. මේ වලට ඇවිල්ලා තියෙන අවස්ථාවක් හේතුව අනිත් ළමයින්ට ගොඩක් පාඩම් ආවරණය වෙලා නැහැ. ඔයාගේ පාඩම් ටික සෑහෙන දුරට ඉවරයි. පොඩි පාඩම් එකක් තියෙනවා වැදගත් පාඩමක්. අනිත් එක පොඩි පාඩම් දෙකක්. හරිද? ඒ ටික අපිට ඉවර කරගන්න පුළුවන්. මේ පේපර්ස් ටිකට උත්තර ලියලා ලෑස්ති වෙන්න විභාගයට. හරි. ආයිබෝවන්.